අධ්‍යාපනයේ අභියෝග රාශියක් ඇති බව අප සමාජ විද්‍යාතුන්ගේ මත වේ තිබෙනවා. අයින් එක් අභියෝගයක් ලෙස පාසල් ගුරුන්ගේ පුහුණු පිළිබඳ අඩුපාඩු හා අකාර්යක්ෂම පරිපාලනය අද විවාදිතයක් බවට පත් වී තිබෙනවා. මෙම විවාදිතය අප පද්ධතියේ අතීතයේ සිට මේ දක්වා ඒ වගේම අනාගත දක්වා දිවෙන අභියෝගාත්මක තත්ත්වයක්. මෙම තත්ත්වය ඍජුවම බලපාන්නේ පන්ති කාමරයේ සිටින සිසුවාය. මෙය පන්ති කාමරයේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය කෙරෙහි තදින්ම බලපාන බව සමාජ විද්‍යාතුන්ගේ මතයයි. මෙම කාරණය විවාදිත බව පෙන්වු කිරීමට පහත් සඳහන් කරුණු පහ ඔස්සේ පැහැදිලි කිරීමට අප කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. සම්පි මැඩම් මාතෘකාව දැඩි විවාදාපන්න වීමට ගුරු වෘත්තිකභාවය ඍජුවම බලපෑමක් සිදු කරලා තියෙනවා. යම් ගුරුවරයෙකු ශිෂ්‍යයන්ට ඉගැන්වීම් කාර්යයට පිවිසෙනවත් සමග වෘත්තියක ස්වභාවය ආරම්භ වෙනවා. නමුත් ගුරු වෘත්තිය වෘත්තියක් වෙන්න නම් මහජන සේවය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. ජීවිතාන්තය දක්වා රැකියාවට කැප වෙන්න ඕනේ. විශේෂයෙන්ම දීර්ඝකාලීන විශේෂඥ පුහුණුවක් ලබා තියෙන්න ඕනේ. උසස් මට්ටමේ මහජන විශ්වාසයක් පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ වගේමයි බලපත්‍රයක් තියෙන්න ඕනේ. බඳවා ගැනීම පටිපාටිය නිශ්චිත වෙන්න ඕනේ වගේ කරුණු බලපානවා. ඒ වුණත් ගුරු සේවය පූර්ණ වෘත්තික භාවයට පත් වෙන්නේ නැත්තේ දීර්ඝකාලීන විශේෂඥ පුහුණුවක් නොලැබීම තුළ මහජන විශ්වාසයේ බිඳ වැටීම, දියුණු රටවල මෙන් ගුරුවරයාට අලුත් කළ යුතු බලපත්‍රයක් නොතිබීම වගේ කාරණා බලපානවා. ඊටත් වඩා ප්‍රබලම තත්ත්වය වන්නේ ගුරුවරයාගේ බඳවා ගැනීම පටිපාටියයි. ඊට ප්‍රධානම හේතුව වන්නේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවයයි. මෙවැනි තත්ත්වයන් යටතේ ගුරුවරයා නිසි පුහුණුවකට ලක් නොවීම දැඩිසේ සාකච්ඡාවට ලක් වී ඇති මාතෘකාවක් වීම තුළ එය විවාදිතයක් බවට පත් වී ඇත. කුමාරි මැඩම්. ගුරු බඳවා ගැනීම මූලිකවම දෙආකාරයි. රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලෙස වේද විවිධාකාරයි. විභාගයක් පවත්වල උපාධිධාරීන් බඳව ගත්තත් ඔවුන් පාසල් වල යොමු කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. දුෂ්කර පාසල් වල පුරක්පාඩු වලට බඳව ගත්තත් පුළුවන් නයි. Tamanට ආසන්න නගරයේ පාසල් කරා යොමු වෙනවා. විද්‍යාපීඨ වලට බඳව ගැනීමේදී ඉස්කෝලේ ඉහළම ලකුණු විශ්වවිද්‍යාල වලට තෝරගෙන ඉතිරි අයව වසර 2කට පසුව තමයි ගන්නෙ. එවිට බොහෝ අය වෙනත් රැකියාවලටත් යොමු වෙලා. ඉස්සර විභාගයක් තියලා වැඩිම ලකුණු තමයි විද්‍යාපීඨ වලට ගත්තේ. බොහෝ දුරට උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සහායකින් බඳව ගන්නවා. පිරිවෙන් වලට වතු පාසල් වලට බඳව ගන්නවා. සමහර විට ඕලෙවල්වත් නැති අය. පස්සේ ඔවුන්ව Tamanට අදාළ නොවන විෂයකින් පුහුණුව දීලා ගන්නන්න යොමු කරනවා. මෙලෙස ගුරු බඳවා ගැනීම වලට නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකම පරිපාලනයේ අකාර්යක්ෂමතාවයක් වන අතර අද සමාජයේ දැවෙන විවාදිතයක් වෙනවා. මෙය ගුරු පුහුණුවට බලපාන ආකාරය කතා කිරීමට කාංචනා සූරියට මා ආරාධනා කරනවා. ඉහතින් සඳහන් කරන ලද ආකාරයට ගුරු බඳවා ගැනීම සිදු කරන අතරම ගුරු පුහුණුවීම සිදු කරන ආකාරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපිට හඳුනාගත හැකියි. එනම් පූර්ව සේවාස්ථ සහ සේවාස්ථ වශයෙන්. පූර්ව සේවාස්ථ ගුරු පුහුණුවීම ලබන කණ්ඩායම ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පුහුණුව ලබන ශික්ෂණවේදී අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන් අධ්‍යාපන වේදී උපාධිය හදාරන උපාධිධාරීන් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන් දෙමළ මාධ්‍ය අධ්‍යාපන වේදී උපාධිය හදාරන උපාධිධාරීන්. ශ්‍රී ලංකාවේ පූර්ව සේවා අධ්‍යාපනය සංවර්ධිත රටවලට වඩා බෙහෙවින් පසුගාමී. සංවර්ධිත රටවල ගුරුවරුන් ගුරු වෘත්තියට පිවිසෙන්නේ වෘත්තීය උපාධියක් හෝ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය සුදුසුකම් ගුරු බඳවා ගැනීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒකට එක හේතුවක් වෙන්නේ පූර්ව සේවා ගුරු අධ්‍යාපනය ලබා දීම සඳහා පවත්නා වැඩසටහන් ප්‍රමාණය පද්ධතියට ඉල්ලුම් කරන ලබන සුදුසුකම්ලත් ගුරුවරුන්ගේ ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවීමයි. මීළඟට අපි විමසා බලමු පවත්නා සේවාස්ථ පුහුණු වැඩසටහන් පිළිබඳව චන්දන සර්ගෙන්. නුපුහුණු සමාවෙන්න ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියෙහි ඉගැන්වීම් කරන ගුරුවරුන් අතරින් 20%කට ආසන්න ප්‍රතිශතයක් විධිමත් ගුරු පුහුණුවක් ලබා නොමැති බව මෙම සංඛ්‍යා දත්ත වලින් අපට පැහැදිලි වෙනවා. නුපුහුණු උපාධිධාරී ගුරුවරුන්, ගුරු සහායකයින්, ස්වේච්ඡා ගුරුවරුන් මේ ගණයට අයත් වෙනවා. උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ වැඩසටහන් යටතේ තරඟ විභාග මගින් නුපුහුණු උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවාගෙන යන අතර ගුරු සහායකයින් හා ස්වේච්ඡා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳව ස්ථිර වැඩපිළිවෙලක් නොමැත. දැඩි ගුරු හිගයක් පවතින ප්‍රදේශවල එම ගුරු හිගයට විසඳුමක් වශයෙන් එම පත්වීම් ලබා දීම සිදු කරයි. මෙවන් නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්වවිද්‍යාල, ගුරු මධ්‍යස්ථාන, ගුරු විද්‍යාල මගින් සිදු කෙරෙන අතර පළාත් හා කලාප මට්ටමින්
කෙටි කාලීන පුහුණුවීම් සිදු කරයි. ඊගාව අවස්ථාව. वासना मैडम වාසනා මැඩම් නැද්ද? ඔයා කරන්නද? සිග්නල් ගැටලුවක් වෙන්නේ නැති. නතරතුමන් ඇතුළු ඔබ සියලු දෙනාටම අපගේ විවාදිතය වන්නේ කණ්ඩායමේ ගුණාත්මක අධ්‍යාපන ගුණාත්මක සංගමය වැඩිවෙන කිරීම සඳහා ජංගම දුරකථන භාවිතා කළ හැකි යන්නයි. සද්ද හෙන්නේ ඉවරයිද? අද දිනේදී ඔබට සැමට අධ්‍යාපනය යන කිසිවක් මාර්ගගත නොවී නොසිටීම ලෙස නෑ සර් මේක කරන කෙනාගේ පොඩි මේ සිග්නල් ප්‍රොබ්ලම් එකක් ඒකයි. තියෙනවා. ඉතින් ඔබ සියල්ල මෙන්න මේ මයුරි මැඩම් කතා කරන්න ගුණාත්මක අධ්‍යාපනය. හරි. ගුරුවරු පුහුණු කිරීම යාවත්කාලින කිරීම තමයි අපි මෙතනදී බලන්නේ. එතකොට මේ පුහුණු මේ කෙටි කාලීන පුහුණු ඒ කියන්නේ කලාප මට්ටමින් පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පවත්වන පුහුණුත් ගොඩක් වෙලාවට අද අධ්‍යාපන ලෝකයට ඒ කියන්නේ 21 වෙනි සියවසට ගැලපෙන පුහුණු පාඨමාලාවල් නෙවෙයි. එතකොට මේවා මේ පද්ධතියට සමහර වෙලාවට අවශ්‍ය දේවල් නෙවෙයි. ඒ කියන්නේ උඩින් ඒක උද පරිපාලනයේ මගින් ඒක ප්ලෑන් කරලා පල්ලෙහාට එවන දේවල් සමහර වෙලාවට ඒක ඇත්තටම පද්ධතියට අවශ්‍යයිද කියලා, ඒ කියන්නේ පාසල් වලට අවශ්‍යද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේවා සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ පැත්තෙනුත් පොඩි දුර්වලකම් තියෙනවා. එකක් තමයි සාම්ප්‍රදායිකයි. සමහර ගුරුවරු කැමති නැහැ තමන්ගේ සම්ප්‍රදායෙන් පිට යන්න. තව සමහර ගුරුවරු කොටසක් ඉන්නවා ඒගොල්ලෝ අකමැති මේ වගේ අලුත් වෙනස්කම් වලට. සමහර අය මේ වාගේ නොදැනුවත්කම නිසා මේ ආවත් කාලීන කිරීම වලට එකඟ නොවන අවස්ථාවල් අපිට දකින්න ලැබෙනවා. හසිනි වර්තමානයේ පාසල තුළ ගුරුවරයාගේ ඉගෙනුම් ක්‍රියාවලිය ආකාර දෙකකින් අධීක්ෂණය වේ. ඒවා නම් බාහිර හා අභ්‍යන්තර අධීක්ෂණය. පරිණත අත්දැකීම් බහුල පාසල තුළින් ඇති කරගත් අධීක්ෂණ මණ්ඩලයක් මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය අභ්‍යන්තර අධීක්ෂණය ලෙසද කලාප අධ්‍යාපන කාර්යාලය පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය බාහිර අධීක්ෂණය ලෙසද හැඳින්වේ. නමුත් ගුරු පුහුණුව විවාදිතයක් බවට පත් වී තිබෙනුයේ එකී අධීක්ෂණ තුළින් ඉගැන්වීම් ක්‍රමවේදය ගුරුවරුන්ගේ ආකල්පවල මානසික වශයෙන් වෙනසක් ඇති නොවී පුදෙක් කුලයකට පමණක් සීමා වූ අවසානයක්ව පමණක් වීම. ඉගෙනුම් ක්‍රියාවලියේ ඵලදායීතාවය මතභේදයක් ඇතිවීමට හේතු සාධක වී ඇත. මෙහිදී පාසලේ පරිපාලන භූමිකාව තුළ පවතින නියමානුකූල මැදිහත් වීම සිදු නොවීම නිසා ගුරු පුහුණුව හා යාවත් කාලීන වීම ගැටලු තත්ත්වයක් බවට පත්ව ඇත. ඊළඟට පාසල් පාදක ගුරු සංවර්ධනය පිළිබඳව සලකා බලමු. අජන්ත මැඩම්. ඉහත විස්තර කළ ආකාරයට ගුරුවරුන් ලබන පුහුණුවේ විවිධ විශේෂතාවයන් නිසා පාසල පාදක කරගනිමින් පාසලේ අවශ්‍යතාවයට අනුව ගුරුවරයා වෘත්තික වශයෙන් සංවර්ධනය කර ගැනීම මූලික අරමුණ කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන චක්‍රලේ කැම්පකින් පාසලට හඳුන්වා දෙනවා. ඒ අනුව පාසලේ හැම ගුරුවරයෙක්ම වෘත්තීය දැනුමින් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ පාසල තුළ සිට සෑම ගුරුවරයෙක්ම වෘත්තීය ගුරු පුහුණුවක් අනිවාර්යයෙන්ම ලබා තියෙන්න ඕනේ. ඒ වගේම විෂය දැනුමින් පරිපූර්ණ වෙන්න ඕනේ. එමෙ ඉගෙනුම් ශිල්ප ප්‍රපාතී නිපුණතාවය ලබා ගැනීම, ඒ වගේම රාජ්‍ය සේවක ආයතන සංස්ථාවේ නිලධාරී මූල්‍ය පාලනය වගේ කරුණු පිළිබඳව මනා දැනුමක් ලබා තිබෙන්න ඕනේ. ඊළඟට වෘත්තීය විශිෂ්ට ව්‍යවහාර වලින් සන්නද්ධ
කිරීම. ඒ කියන්නේ නිර්මාණශීලී කුසලතාවයන් නව නිර්මාණ බිහි කිරීම, සංනිවේදන කුසලතා හා භාෂාමය දැනුම, තාක්ෂණ දැනුම වැඩි වෙනස් වන දෝෂය සමග යාවත්කාලීන විය යුතුයි. ඊළඟට තුන්වන වෘත්තීය ගරුත්වයේ ප්‍රතිපත්තියක් වීම. ආචාර්ය පද්ධතියට අනුගත වෙච්ච කුසලතාවයන් සහකම්පණයෙන් යුත් පුද්ගලයෙක් විය යුතුයි. ඊට කරුණු තුනට අනුව පාසල් ඉහළ කළමනාකරණයේ වෘත්තීය ගුරු සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන තම පාසලට අනුව සැලසුම් සාගතව ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුනොත් ගුරුවර වෘත්තික පුහුණුවක් ලබන්නේ නැහැ. ඒ ගැටලු සාගත වශයෙන් පාසල් පරිපාලනයට ඍජු ලෙසම බලපෑම් වෙලා පාසල බිඳවැටෙන තත්ත්වයක් බව ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ නිසා SBTDP වැඩසටහන අපේ පාසල් පද්ධතිය තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම විවාදිතයක් ලෙස අපි සාකච්ඡා කළ මේ මාතෘකාවට විසඳුමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මයිල් මැඩම්. ස්තුතියි ආජන්ත මැඩම්. පාසල් ගුරුවරුන්ගේ පුහුණුව අවම වීම හා අකාර්යක්ෂම පරිපාලනය තමයි අප කණ්ඩායමේ එක් පැතිකඩකින් විවාදිතයක් බව ඔබ හමුවේ ඉදිරිපත් කරනු ලැබුණේ. අවුරුදු 70ක් නිදහසින් පසු කාලයක් අප ගෙවා තිබුණද අදටත් ලාංකීය ගුරුවරයා වෘත්තිකයෙක් ලෙස පිළි නොගන්නා අතර ඒ සාක්ෂියත් අප පෙන්වා දුන්නා. එබැවින් ගුරුවරයා වෘත්තිකයෙකුදු නැත්තේ යන්නත් අදටත් දැඩි ලෙස විවාදයට භාජනය වන කරුණක්. ඒට දැඩි ලෙස බලපානුවේ ගුරුවරයා ගුරු ක්ෂේත්‍රයට පැමිණෙන ආකාරය. නැතහොත් බඳවා ගැනීම වල පවතින ගැටලුකාරී ස්වභාවයයි. ඒ ඔබට හෝ මට තනිව පාලනය කළ නොහැකි දැඩි පරිපාලනමය ගැටලුවක් වෙනවා. මේ කරුණද පෙර සිටත් අදටත් දැඩි විවාදයට භාජනය වන විවාදිතයක්. එමෙන්ම විවිධ අයුරින් ක්ෂේත්‍රයට පැමිණෙන ගුරුවරුන් එකම පාසල් පද්ධතියක් තුල පුහුණු කිරීම තවත් විවාදිතයක් බව අප කරුණු ඉදිරිපත් කළා. මෙම ගුරුවරුන් යාවත්කාලීන කිරීම ඉහළ සිට පහළට විහිදෙන පුහුණු ක්‍රමයක් මගින් කළ නොහැකි අතර මේ සඳහා අභ්‍යන්තර හා බාහිර අධීක්ෂණ ක්‍රම භාවිතා කළද ඒවායේ සාර්ථකභාවය පිළිබඳවද දැඩි ලෙස විවාදයට භාජනය වෙනවා. කරුණු මෙසේ වන අතර පාසල් වලට SPTPD ක්‍රමය හඳුන්වා දී ඉහත සඳහන් කළ කරුණු හා වෙනත් බොහෝ කැඩලු වලට විසඳුම් සෙවීමට දැන් පරිපාලනයේ උත්සුකව සිටිනවා. එහි ප්‍රතිඵල දෙසද අප අවධානය යොමු කරමින් සිටින අතර ඉහළ සියලු ගැටලු අකාර්යක්ෂම පරිපාලනයේ ප්‍රතිඵල බව අප දැඩිව ප්‍රකාශ කර සිටිනවා. මෙම සියලු කරුණු සැලකීමෙන් පාසල් ගුරුවරුන්ගේ පුහුණුව අවම වීම හා අකාර්යක්ෂම පරිපාලනයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව රටේ සාමාන්‍ය ජනයා අතරද නිතර කතාවට ලක් වූ හා දැනටත් සිදුවෙන දැඩි ලෙස විවාදාත්මක විවාදිතයක් වන බව අප අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා. කරුණු එසේනම් අතීතයේ සිට පැමිණ වර්තමානයේටත් බලපෑම් කරන මේ ප්‍රබල විවාදිතය අප අනාගතයටත් රැගෙන යනවාද යන අධ්‍යාපන ක්ෂේත්‍රයේ අප ඉදිරියේ පවතින දැඩි අභියෝගයක්. එබැවින් මෙම විවාදිතේ විවාද පන්න කිරීම සඳහා අප පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර සිටිනවා. අධ්‍යාපන විද්‍යාපීඨ හා ගුරු විද්‍යාල මූලිකව අධ්‍යාපන විශ්වවිද්‍යාල ඇති කිරීම. මෙම විශ්වවිද්‍යාල ස්වාධීනව කටයුතු කරන ආයතන එනම් විෂයමාලා හා විෂය නිර්දේශ ඔවුන් විසින්ම ගොඩනගන පුහුණු කිරීම ඉටු කරන ඇගයීම් කටයුතු දෙම විශ්වවිද්‍යාල මගින්ම ඉටු කරන ආයතන බවට පත් කිරීම. ගුරුවරුන් බඳවා ගැනීම අධ්‍යාපන විශ්වවිද්‍යාල හරහා පමණක්ම සිදු කිරීම. විවිධ ආයතන ගෘහතින් ක්ෂේත්‍රයට බඳවා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීම. පාසල් වල සිටින ගුරුවරු අනිවාර්යෙන් වසර 3න් 3ට පුහුණු කිරීම වලින් යාවත්කාලීන විය යුතුය. ඔවුන් මෙම පුහුණු ලබා ගැනීමෙන් ඉදිරි වසර 3ට සේවයේ රැඳී සිටීමට බලපත්‍රයක් ලබා ගන්න අතර ඔවුන්ගේ වැටුප් වර්ධක උපයා ගැනීමටද එය අත්‍යවශ්‍ය කිරීම. SPPTD බලාත්මක කර එමගින් තම පාසලට අවශ්‍ය ගුරු පුහුණු අවශ්‍යතා හඳුනාගෙන අධ්‍යාපන විශ්වවිද්‍යාල අනුබද්ධිත ගුරු මධ්‍යස්ථාන හරහා එම අවශ්‍යතා ඉටු කර ගැනීම. මෙම යෝජනා බලාත්මක කිරීමෙන් පුහුණු දුර්වලතා මෙන්ම පරිපාලන කාර්යක්ෂමතා අවම කර ගැනීමෙන් ඉහත විවාදිතයට විසඳුම සපයා මෙම විවාදිතය අනාගතයේ කරා ගෙන යාම නවතාලිය හැකි බව අප කණ්ඩායමේ එකඟතාවයයි. ස්තුතියි. පොඩි වෙලාවක් දෙන්න. බොහොම ස්තුතියි. මට කම්ප්ලීට් කරන්න ඉස්සලකට.
මහේෂා චන්ද්‍රපාල් ඔන්ලයින් උගන්වනවා. මේ අවශ්‍ය කරනවා. දෙවෙනි ගෲප් එකේ නායකයා පොඩ්ඩක් කිව්වනම් හරිනේ. නෑ B2 ඒක තමයි. ඕපරේට් කරගන්න. හොඳයි. මේ සම්බන්ධයෙන් ඔබේ අලුත්ම යෝජනාව මොකක්ද? මේ යෝජනා 4-5ක් දීලා තියෙනවනේ. සර් මේ හතරේම සමස්තය කිව්වොත් එහෙම සර් මේ ගුරුවරයාගේ මේ වෘත්තීකභාවය වැඩි කරගන්න තමයි වැඩ පිළිලක් තියෙනවා සර්. හොඳයි බොහොම ස්තුතියි. මට මගේ ප්‍රශ්නට උත්තරයක් හරියටම හම්බුන්නේ නැහැ. සර් එහෙනම් සර් දැන් එහෙනවා. ඔව්. සර් මේ අපේ යෝජනා පහෙන්ම කීවෙන සර් කැටිකොල්ල ගත්තොත් එහෙම මේ ගුරුවරයාගේ වෘත්තීයභාවය වැඩි දියුණු කරගත්තොත් එහෙම අපේ මේකේ විවාදිතය පොඩ්ඩක් සමනය කරගන්න පුළුවන් සර්. විදුහල්පතිතුමාගේ වෘත්තීයභාවය වැඩි කරන්න ඕනේ නැද්ද එතකොට? අපි ඔව් මේ අපි අද මේ ගුරු පුහුණුව ගැන කතා කරේ. ඇත්තටම මේ විදුහල්පති සහ පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කරන වඩා හොඳයි. මේ ගුරුවරුන්ගෙන් ගොඩක් වෙලාවට විදුහල්පතිවරු ඇති වෙන්නේ. එතකොට ගුරුවරුන්ගේ වෘත්තීයභාවය රැකුණොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම විදුහල්පතින්ගේ වෘත්තීයභාවය රැක ගන්න පුළුවන්. මොකද ප්‍රොෆෙෂනල් බව රැකගත් අය තමයි එතකොට විදුහල්පති සේවයටත් නිපැතින්ම ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ විදුහල්පති සේවයට ලංකාවේ ඉන්න ගුරුවරු හැටියට ඉන්න විශිෂ්ට ගුරුවරුද? අපි කියන්නේ ගුරුවරයා ප්‍රොෆෙෂනල් කෙනෙක් වුණොත් අපි මේ ඉස්සරහා ගැන අපි කතා කරන්නේ. මොකද දැනට ගුරුවරයා ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. එතකොට ප්‍රොෆෙෂනල් ගුරුවරයාගෙන් බිහිවෙන විදුහල්පතිවරයා බොහෝ දුරට මේ ප්‍රොෆෙෂනල් විදුහල්පති කෙනෙක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වයට වඩා හොඳ වෙයි. විදුහල්පති වෙන්න ඕනේ කියන එක. හොඳයි. බොහොම ස්තුතියි. අපි ඊළඟ කණ්ඩායමට යමු වෙමු. ආයුබෝවන් ඇදුරුතුමන් ඇතුළු ඔබ සියලු දෙනාටම අපගේ විවාදිතය වන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට ජංගම දුරකථන භාවිතා කළ හැකිය යන්නයි. ඉතින් මෙය කාලීන වන අතර අද දිනේදී සැමට අධ්‍යාපනය යනු කිසිවක් මාර්ගගත නොවී නොසිටීම ලෙස එක්සත් ජාතීන්ගේ බ්‍රෝඩ්බෑන්ඩ් කමිෂන් මගින් ඉදිරිපත් කරලා තියෙනවා. අපි අද දිනේදී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය යනු කුමක්ද? එමෙන්ම ජංගම දුරකථන භාවිතය එම භාවිතය තුළ අවස්ථා එකම අවාසි වාසි සීමාවකට තියෙන ඒවා ඉවත් කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරනවා. මෙතනදී අපි දන්නවා තිරසර සංවර්ධන අරමුණු යටතේ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් යනු 4වෙනි තේමාව බව. එමෙන්ම ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳව කරලා තියෙන පැහැදිලි කිරීම යුනෙස්කෝ අධ්‍යාපන ප්‍රඥප්තිය යටතේ දීලා තියෙන පැහැදිලි කිරීම තමයි මම මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී තියෙන ගොඩාක් මේ මම හයිලයිට් කරලා තියෙන ගොඩාක් කරුණු කාරණා පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. හොඳයි ඊළඟට අපි බලමු ජංගම දුරකථන භාවිතයේ ගෝලීය තත්ත්වය සහ දිවයිනේ තත්ත්වය මොකක්ද කියලා. ලෝක ජනගහනයේ 2020 වර්ෂය වන විට ලෝක ජනගහනයේ 4G ආවරණය සහිත 85%ක් තිබිලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ තත්ත්වය බලනකොට 2020 ජනවාරි මාසේ වන විට මිලියන 31.8ක් ජංගම දුරකථන භාවිතා කළා. 2019 ඉඳලා 20 ජනවාරි දක්වා වැඩිවීම මිලියන 2.1ක් වෙනවා 7.5%ක. ඒ වගේම 2020 ජනවාරි ජංගම දුරකථන සම්බන්ධතා මුළු සංඛ්‍යාව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 149ක් වෙනවා. ඒ වගේම 2021 ජනවාරි වන විට
මිලියන 32.41ක් දක්වා වැඩි වෙලා තියෙනවා ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව. 20 ජනවාරි ඉඳලා 21 ජනවාරි දක්වා වැඩි වීම 612,000ක් නැත්නම් 2.1%. 2021 ජනවාරි මාසයේදී ජංගම දුරකථන සම්බන්ධතා මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 151.5ක් වෙනවා. මේක ගත්තොත් දෙන්නෙකුට ජංගම දුරකථන සම්බන්ධතා 3ක් තියෙනවා වගේ තමයි පේන්නේ. මම අපි විශ්වාස කරනවා මේ තත්ත්වය මම හිතන්නේ මේ වර්ධනය වීම බොහෝ දුරට මේ ජංගම දුරකථන හරහා අධ්‍යාපනයත් එක්ක යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා කියලා. තිලක් මහත්මයා. ඔව් අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනයේ භාවිතා කළ හැකි අවස්ථා ගත්තොත් එහෙම අතරම විශේෂයෙන් සඳහන් කළ කරුණු කීපයක් සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ ගෝලීය වසංගත තත්ත්වයකටදී පවතින කාල සීමාවෙත් පවා අපිට මේ අධ්‍යාපනයේ ජංගම දුරකථනය මගින් අධ්‍යාපනය කරගෙන මේ හැකියාව තියෙනවා. කියන්න පුළුවන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම දැන් මේ කොරෝනා වසංගතය ඊට ප්‍රධාන හේතුවක් කියන්න පුළුවන්. ඒ වගේම ස්වභාවික හා මානව විපත් හේතුවෙන් අවතැන් වූවන් වෙත පහසුවෙන් ළඟා වෙලා අධ්‍යාපන ක්‍රියාවලියට පිටුවහල කරගෙන ගැනීම හැකියාව තියෙනවා. විවිධ ආබාධිතත්වයන් යටතේ සිටින ශිෂ්‍යයන්ට නැත්නම් පුද්ගලයන්ට ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලිය පහසුවෙන් කරගැනීමේ හැකියාවක්ද මේ ජංගම දුරකථනයේ විශාල පිටුවහලක් වෙන අවස්ථා තියෙනවා. ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින ශිෂ්‍යයන්ට පවා අධ්‍යාපන කටයුතු උන්ගේ දැනුම හැකියාව මත ජංගම දුරකථනයේ භාවිතා කිරීම තුළින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යාවිදීය අධ්‍යාපන ක්‍රියාවලිය පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාවද තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය සඳහා සුවිශාල කාර්යභාරයක් කරන මේ යුනෙස්කෝ සංවිධානයේ තේමාවක් වන සැමට අධ්‍යාපනය යන තේමාව පහසුවෙන් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ලෝකයේ ඕනෑම රටක අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙලා ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලිය සියලු දිනාටම ලබා ගැනීමේ හැකියාවක්ද මේ ජංගම දුරකථනයේ භාවිතා කිරීමේ හැකියාවෙන් තුලින් තියෙනවා. ඉතින් ඒ වගේම තව විශාල කරුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඕනෑම භාෂාවකින් තොරතුරු ලබාගත හැකි වීමත් ඕනෑම භාෂාවකට පරිවර්තනය කළ හැකි වීමත් අවස්ථාවක් වෙනවා. අපි සිසුන්ට ප්‍රබෝධකයක් ලබා දීලා ගවේෂණයට යොමු කරලා ශ්‍රණිකව තොරතුරු හොයාගෙන පැවරුම් සහ පරීක්ෂණ වාර්තා කරන්න කිව්වහම ඒගොල්ලන්ට ඉතා ඉක්මනින් ඒක කරගන්න පුළුවන්. මොකද ජංගම දුරකථනය ජංගම පුස්තකාලයක් විදියට භාවිතා කරන්න හැකි නිසා. ඒ වගේම තමයි විශාල පිරිසකට එකවර ඉගෙනුම් කටයුතු කරන්න හැකි වෙනවා. ශ්‍රේණියකටම එකවර ඉගෙනුම් කටයුතු කිරීමේ හැකියාව මේ නිසා අපට ලැබී තිබෙනවා. ඒ වගේම භූගෝලීය තත්ත්ව නොසලකා ඕනෑම තැනක සිටින දරුවන්ට දැනුම ලබා දෙන්න පුළුවන් වෙනවා. උදාහරණ වශයෙන් කොවිඩ් තත්ත්වයටදී ගෙදර සිටියත් විදේශගතව සිටියත් ස්වභාවික ආපදා තත්ත්වයටදී අවතැන් වෙලා සිටියත් විවිධ පළාත්වල සිටියත් එහෙම නැත්නම් බස් රථයක යන ගමන් ඕනෑම අවස්ථාවක අපට ජංගම දුරකථනය හරහා ඉගෙනුම් කටයුතු වල නිරත වෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ජංගම දුරකථන මගින් ඉගෙනීම ශිෂ්‍ය කේන්ද්‍රීයයි. මේ නිසා පහසු විදියට විවේක අවස්ථාවල මේ යොදාගෙන ශිෂ්‍යයින්ට වැඩ කරන්නට පුළුවන්. ගුරුවරයාට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ද්‍රව්‍ය ලබා ගත හැකි වීමත් ඇගීම් හා තක්සේරු ක්‍රියාවලිය සඳහා ගුරුවරයාට ජංගම දුරකථනය පහසුවෙන් භාවිතා කිරීමත් මෙහිදී හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක යෙදවීමේ පහසුවත් උදාහරණයක් ලෙස ගවේෂණයට ශිෂ්‍යයා යොමු කරවන්නට පුළුවන්. ඒ වගේම ගුරුවරයාට තමන්ගේ විෂය හා විෂය බාහිර කරුණු පුළුල් කර ගැනීමේ හැකියාවත් මෙහිදී ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම ස්වයං අධ්‍යයනය කිරීම පහසු හා ගැඹුරු පරීක්ෂණ දක්වා යෑමේදී විවිධ වෙබ්සයිට් වලට ගිහිල්ලා කරන ලද පරීක්ෂණ අධ්‍යයනය කිරීමටත් මෙහිදී හැකියාවක් තියෙනවා. ඒ වගේම පාඩම් පැහැදිලි කිරීමේදී virtual reality වගේ මේවැනි දේවල් පවා ගුරුවරයාට ජංගම දුරකථන හරහා දක්වන්නට පුළුවන්. කුමාර සර් තවත් වාසි අවස්ථා කීපයක් කැමති ඉගෙනුම ගැනීම ක්‍රියාවලියට ගුරුවරයාට අවශ්‍ය කරුණු ඒ වගේම පොතපත ආදී පහසුකම් හැකියවීම වාසියක්. ඒ වගේම ස්වයං අධ්‍යයනයේ ගැඹුරු පරිශ්‍රණ දක්වා තමන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. මේ පඩවිවල දුරු කරපු මේ සම්බන්ධයෙන් පවතිනවා. විශේෂපාලික අධ්‍යාපන පරිබාහිර මුලින්ම මේ තුලින් විසඳා ගැනීම හැකි වෙනවා. අවශ්‍ය දත්ත සියල්ල ඉතින් දැන් අපි ගිය සතියේ කතන්දරේ කියනකොට අපේ ආට කරුණු වඩා
අපිට අවස්ථාව පුළුවන්. ඒ සුවිශේෂ අවස්ථාව ඔග්මන්ට් රියැලිටි ඔබට නැරඹීමට හැකි අවස්ථාවක් පෙන්වා දෙන්න කැමතියි. අධ්‍යාපනයට ඉතාමත් සුවිශේෂී යොදාගත හැකියි. ජංගම දුරකථනය මගින් අධ්‍යාපනය හැදෑරීමට පවතින යම් සීමාවන් බාධාවන් මේදී අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් ප්‍රතිඵල ලබා ගැනීමේ දුෂ්කරතා තියෙන පාර්ශවයන් තාමත් ඉන්නවා. ඒ අත්‍යවශ්‍ය ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණික දැනුම සැමටම එකසේ නොතිබීම හා ප්‍රමාණවත් නොවීමත් මේ භාවිතය පිළිබඳ සීමාවක් හැටියට අපිට හඳුනා දෙන්න පුළුවන්. ඒ වගේම වැඩි කාලයක් ජංගම දුරකථන භාවිතයට යොමු වීම තුළ ශාරීරික මානසික සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තවත් සීමාවක් විදිහට කියනවා නම් මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පාරිසරික ගැටලු මතුවලා තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවාම ජංගම දුරකථන අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට බලපාද්දී මේ කිව්ව විදිහේ ගැටලු සීමා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජංගම දුරකථන භාවිතයේ අවාසි ගණනාවක් අපිට දැක ගන්න පුළුවන්. පන්ති කාමරය තුල ප්‍රායෝගිකව ලබා ගන්න සජීවී අත්දැකීම් මේ තුලින් ලැබෙන්නේ නැහැ. නිර්මාණශීලී චින්තනයට මේ තුල බාධා ඇති වෙනවා. ඒ වගේම ඉගෙනුම් දුෂ්කරතා සහිත දරුවන්ට එතරම් සුදුසු ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ වගේම දරුවෝ ගොඩක් වෙලාවට වීඩියෝ ක්‍රීඩා වැනි අනවශ්‍ය දේ සඳහා යොමු වෙලා ඉන්න නිසා මේ ක්‍රමය තුල ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය වෙබ් වලින් තරහා සිසුන් යාම නිසා අධ්‍යාපනයෙන් ගොඩක් වෙලාවට ඈත් වීමක් සිදු වෙනවා. දැනුම ලබා ගැනීමේ අවස්ථා මේ තුල ගොඩක් තිබුණත් අපිට ආකල්ප හා කුසලතා සංවර්ධනයක් මේ ජංගම දුරකථන හරහා ලැබෙනවයි කියලා කියන්න අමාරුයි. එතන අවස්ථා අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම පාසල් පරිසරය තුල නෙමෙයි මෙහිදී ඒකාකාර බවක් දක්නට ලැබෙනවා මේ ක්‍රමය තුල. ඒ වගේම බොහෝ දේ අන්තර්ජාලය මගින් ලබා ගන්න පුළුවන් වුණත් තනිව යම් ක්‍රියාකාරකම් කරන්න ගියාම දරුවා ගොඩක් වෙලාවට මැලිකමක් දක්වනවා. ඒ වගේම දීර්ඝ කාලීනව මෙම ජංගම දුරකථන භාවිතය තුලින් විවිධාකාර ශාරීරික හා මානසික ආබාධයන්ට දරුවෝ ලක් වෙලා තියෙනවා. මේ වගේ කරුණු ගණනාවක් ජංගම දුරකථන භාවිතයේ අවාසි විදිහට අපිට දක්වන්න පුළුවන්. ඉගෙනුම් සඳහා යොදාගත්තත් මේ ක්‍රමය තුල විවිධ අවාසි අපිට ජංගම දුරකථනය තුලින් දැක ගන්න ලැබෙනවා. ඉගෙනුම් අවස්ථාවක් විදිහට මේ සඳහන් කළා ඒක ගැටලුවක් වෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට ජංගම දුරකථන යොදා ගැනීමේදී සිදුවන බාධා ගැන අපේ කණ්ඩායම ඊට පෙර සාකච්ඡා කළා. මම දැන් කතා කරන්න සූදානම් වෙන්නේ එම බාධා මගහරවා ගැනීමට සිදු කරගන්න පුළුවන් යෝජනා පිළිබඳවයි. මුලින්ම අපට පුළුවන් රාජ්‍ය හා පෞද්ගලික අංශවල එකඟතාවය මත අන්තර්ජාල පහසුකම් වැඩි කරන්න, ඒ වගේම ආවරණ කලාප ප්‍රමාණය වැඩි කිරීම කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ උපාංග සහ පැකේජ් සහනදායී මිල ගණන්වලට ලබා දීමක් කරන්න පුළුවන්, විශේෂයෙන් මේ අධ්‍යාපන ශාස්ත්‍රවල නියැලලා ඉන්න අයට. ඒ වගේම තෝරාගත් වෙබ්සයිට් වලට ගාස්තු රහිතව ප්‍රවේශ වෙන්න අවස්ථාව ලබා දීමක් කරන්න පුළුවන්. තව කරුණක් විදිහට රජය විසින් මේ අනවශ්‍ය වෙබ්සයිට් වලට ප්‍රවේශ වෙන්න අවහිරතා ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලොක් කරන්න පුළුවන් ඒ වගේ අනවශ්‍ය වෙබ්සයිට්. ඒ වගේම ජංගම දුරකථන කොහොමද අදාවි භාවිතා කරන්න කියලා දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඒතින් දක්වන ලද කරුණු අනුව ගුණාත්මක අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනය සාර්ථකව භාවිතා කළ හැකි බව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී ජංගම දුරකථන ගෙන්වීම සහ ඒව පහසු මිලට බෙදා හැරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් රජයේ මැදිහත් වීමෙන් සකස් කළ යුතු වෙනවා. මේ තුලින් ආර්ථික පහසුකම් ඇති අයට පවා ජංගම දුරකථන මිලදී ගැනීමට අවස්ථා උදා වෙනවා. ඒ වගේම තමයි රජයේ පූර්ණ මැදිහත් වීම තුලින් දුරකථන පහසුකම් සැපයීම, අන්තර්ජාල පහසුකම් සැපයීම හා ඒවා පාලනය කිරීම සිදු කළ යුතුයි කියලා අපි අදහස් කරනවා. ඊට අමතරව සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි උපදෙස් මත කිසියම් කාල සීමාවකට යටත්ව ජංගම දුරකථන භාවිතා කිරීමට ජංගම දුරකථන භාවිතය තුළින් ඇතිවන බවට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන සෞඛ්‍යමය ගැටලු අවම කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙනවා. ඒ තුළින් තමට ගුණාත්මක අධ්‍යයන ලබා දීමට
ජාවේදී අධ්‍යාපනය නිලීමට ජංගම දුරකථන සාර්ථකව භාවිතා කරන්න පුළුවන්. අවසන් වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා අපේ කණ්ඩායම උපයෝගී කරගත් මූලාශ්‍ර ඔබ හමුවේ තබමින් අපේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. කොහොමද? Sir, presentation එක ඉවරයි. Sir. නැවත කියන්න. Sir. අබේ කීර්ති සර් අපේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. Sir. අබේ කීර්ති සර්. අබේ වික්‍රම සර්. Sorry. අබේ වික්‍රම. ඔව් අබේ වික්‍රම සර්. කණ්ඩායම අංක 17 ප්‍රසන්ටේෂන් එක ඉවරයි සර්. සිග්නල් ගැටලුවක්ද දන්නේ නැහැ නේද? සර් මයික් එක මියුට් කරලා. අබේ වික්‍රම සර් මයික් එක මියුට් කරලා. සර් ඒ නේද එන කලින් උනේ? හරි ඒ උනේ පොඩ්ඩක් අපි බලමුනේ. ඔයාලගේ ස්ලයිඩ් එක අයින් කරගත්තා නම් හරි. සර් මේක අයින් කරන්නද? නෑ මේක ප්ලේ කරන්න ඕනේ ඊට පස්සේ මේ මුලින් ඉඳලා බලනවානේ. අයින් කරගන්න එපා සර් අහයි දැන්. අයින් කරන්න එපා. ආවම අහයි. අබේ වික්‍රම සර්. අබේ වික්‍රම සර්. මේ සර් එනකන් කියන්නේ හැමෝටම කාරුණික ඉල්ලීම නිතර තමන්ගේ මයික් එක ඔන්ද කියලා බලන්න හරි බාධායි. ඔව් අනේ කණ්ඩායමේ වුණත් ඉදිරිපත් කරන කෙනා හැර ඉතුරු අය ඔෆ් කරගන්න. ඔව් ඉස්සරහට ගැටලුවක් කියන්නේ ආවාසි වෙන්න ඔකටියව තමයි නේද? කණ්ඩායම කට්ටියව තමයි ආවාසි. ඒක තමයි. දැන් අපේ ප්‍රසන්ටේෂන් එකටත් බාධා ගොඩක් වුණා. ඒ වෙලාවේදී මට බලන්න බෑ කවුද ඔන් කරලා තියෙන්නේ කියලා. ඒ හැමෝම ඔය තමයි අර වෙනද කරන කට්ටියම තමයි ඔන් කරගෙන මම පොඩ්ඩක් බැලුවා. අර උගන්වනවා අර කඩයක් කරන ඒව තමයි තාම දෙන්නේ. හොඳ යෝජනාවක් කරේ තමන්ගේ කණ්ඩායම කට්ටිය වුණත් තමන් ප්‍රසන්ට් කරලා ඉවරලා මයික් එක ඕෆ් කරා නම් වඩා හොඳයි මටත් හිතෙනවා ඒක. අන්න හරි ඔය තමන්ගේ අවස්ථාව වෙනකන් 10 දෙනාම ඔන් කරන් ඉන්නවා. එතකොට අර බාහිර සද්ද එනවා. ඒක හරි. ඔව්. අපි නම් අපේ කණ්ඩායම කරන කොටස් ස්ටෝක් කරගෙන තමයි මේක ඉතින් එහෙමයි කතා නොකර හොඳයි මේ ගෲප් එකේ ගොඩක් අය අපි පස්සේ විවේචනය කරගමුද මේ ගෲප් එකේ ගොඩක් අය ඉන්න නිසා අපි ගොඩක් ඒවා කතා නොකර ඉන්නවා නම් වඩා හොඳයි පස්සේ කතා කරගත්තොත් මොකද සර්ලත් ඉන්නවා හැම අබේ වික්‍රම සර් ඉන්නවා ඒ නිසා අබේ වික්‍රම සර් අපේ සර් අපේ සර් සර් ප්‍රසන්ටේෂන් එක වෙලාවෙත් ඉඳලා නැත්නම් අපි ආයෙ ප්‍රසන්ට් කරමු නේද? සර්ගේ මයික් එක ඔව් එහෙමත් දන්නේ නැහැ. මෙන්න සර් එනකන් ඉන්න පොඩ්ඩක්. සර්ගේ මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ නේද? Excuse me. ඒක මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ පොඩ්ඩක් බලමු.
මට පොඩි වෙලාවක් දෙන්න ඩීජි සර් එක්ක මීටින් එකක ඉන්නේ මම එනවා පොඩ්ඩක් ඉන්න. හරි සර් හරි thank you sir හරි. සර් මේ පොළට යට ගන්න. මේ පිළිවෙල හදන්න. ඔයා මොකද පුතේ කිව්වේ මේ ඉන්ස්ටෝල් වෙන්න දාපුවාම මට පොඩ්ඩක් ස්ලයිඩ් ටික මූව් කරන්න. සර් මේ පළවෙනි ස්ලයිඩ් එක. අන්දිමා මිස්. ඔව් සර් මේ පළවෙනි ස්ලයිඩ් එක මේකේ තමයි අපේ මාතෘකාව එහෙමත් තියෙන්නේ. පහළට වෙන්න මේ කීපයක් දාලා තියෙනවා පින්තූර මෙතන එක ගොඩේ. මේ දෙවෙනි ස්ලයිඩ් එක. මාව ඇහෙනවද? ඇහෙනවා සර්. මම මේ ස්ලයිඩ් ටික මූව් කරන්න මුලින් ඉඳලා. සර් මේ පළවෙනි ස්ලයිඩ් එක මෙතන කීපයක් දාලා එක උඩ තියෙන්නේ මාතෘකාව අපේ මේක. ඔය ස්ලයිඩ් ටික ෂෝ කරගෙන යන්න. ඔව් දෙවෙනි ස්ලයිඩ් ෂෝ එකට යන්න. ස්ලයිඩ් ෂෝ එකට යන්න. ස්ලයිඩ් ෂෝ එකට යන්න ඕනද සර්? හා. ඔව් නැත්නම් බලන්න බෑනේ.
ප්‍රසන්ටේෂන් එක මූව් වෙන්නේ නැහැ නේ. ස්ලයිඩ් එක යන්නේ හරි ඕකේ. හොඳයි මට කියන්නකෝ ජංගම දුරකථන භාවිතයේ සම්බන්ධයෙන් කලින් තාංචියක් පනවලා තිබුණා ස්කෝල් වලට. දැන් ඒක ආපහු පාවිච්චි කරනවා. මේක ලර්නින් process එක improve කරන්න බලපානවා කියන එක පිළිගන්න පුළුවන් කාරණාවක්. දැනට පවතින මේ වර්තමාන තත්ත්වයක් එක්ක මේ ගැටලුකාරී තත්ත්වයක් එක්ක වෙන විකල්පයක් නැති නිසා දැනට අපි ඇත්තටම ඒක පිළිගන්න පුළුවන්. මේක නම් විසි ඉගෙන ක්‍රියාවලියට දායකත්වයක් දක්වන එක. නමුත් මෙතනත් ආවරය නොවන කලාප ගැටලු සහිත තැන්වල තියෙනවා. ඒ නිසා 100%ක්ම දරුවන්ට මේ කියන ප්‍රයෝජනෙ අපි මේ කියන අවස්ථාව ලබා ගන්න නොහැකියාවක් තියෙනවා. නමුත් වැඩි දියුණු කළොත් වැඩි දියුණු තත්ත්වයන් යටතේ අපි යෝජනාවල ඉදිරිපත් කළා. ඒ වගේ තත්ත්වයක් යටතේ අපිට ඒ කියන පහසුකම් ටික ලැබෙනවා නම් රාජ්‍ය සහ මේ කියන ජාල පහසුකම් සපයන ආයතන වලින් තවදුරටත් වර්ධනය කරලා මම හිතන්නේ වඩාත් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් තැනකටපත් වේවි. සර් අහගෙන ඉන්න කියන්නේ. ඔව් සර්. එතකොට දැන් අර පාසල් වල ජංගම දුරකථන තහනම් කරලා තිබිච්ච එක හොඳයිද නරකයිද? මේමයි සර් ඒක ඇත්තටම තහනමට හේතුුනේ අර එක පාසලක දියණියක් ගැලවලාගෙන මිය ගියා. ඒ වගේ අවසනාවන්ත සිදුවීම් එක තමයි තහනම ඇති කරේ. දැනටත් ඒ තහනම ඉවත් කරලා නැහැ. තාම මේ චක්‍රලේඛයේ බලාත්මකයි. එතන මෙතෙන්දී මම මගේ පාසලේදී මම මේ වැඩසටහන දියත් කළේ ඔන්ලයින් ටීචිං. මම එතෙන්දී හඳුන්වලා දුන්නේ ඒක ඉස්කෝලේ ගෙදරටම කියන සංකල්පය යටතේ. ඉතින් නමුත් දැන් තහනම තවම තියෙනවා. අර මම ඒක හඳුන්වලා දුන්නේ ඇත්තටම ජංගම දුරකථන පාසලට ගේන්න තහනම්. නමුත් අද පාසල ගිහිල්ලා තියෙනවා ජංගම දුරකථනය තුලට. ඒ ප්‍රවණතාවයට ඇදිලා තියෙනවා. ඔක්කොම කන පිටනේ. හොඳයි. බොහොම ස්තුතියි. Thank you sir. අපි ඊළඟ කණ්ඩායමට යමු යමු. බොහොම ස්තුතියි. ස්තුතියි සර්. ස්තුතියි. අවසරයි. අපි කණ්ඩායම 18 අපිට ලැබුණු මාතෘකාව තමයි ද්විතීක අධ්‍යාපනය විෂයමාලාව හා වැඩලෝකය අතර නොගැලපීම කියන විවාදිතය. ඒ විවාදිතය හරහා තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ විවාදිතය තවදුරටත් පැහැදිලි කරන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේකේ පළවෙනි පින්තූරයෙන් සටහන් වෙනවා education is the key to success කියලා. ඇත්තට මේ කියන්නේ මේ සාර්ථකත්වයේ යතුර තමයි අධ්‍යාපනය කියන කාරණේ. ඇත්තටම අද තියෙන වර්තමාන ලංකාවේ අධ්‍යාපනයේ සලකා බලනකොට නිසිලෙස ප්‍රාථමික ද්විතීක හා තෘතීක අධ්‍යාපනය තුලින් දැනුම් කුසලතා ආකල්ප සංවර්ධනය හරහා පුද්ගල සාර්ථකත්වයේ සිදුවන බව තමයි අපි සාමාන්‍යයෙන් පිළිගන්න කාරණාව. නමුත් ඒ පෙර ස්ලයිඩ් එකට අපි නැවත යමු. ඒ වගේම මේකේ දෙවන ස්ලයිඩ් දෙවන පින්තූරයෙන් පෙන්නනවා වසර ගණනාවකට පස්සේ මේ සේවා විමුක්ති ගැටලු උණ සේවා නියුක්තිය වැනි ප්‍රබල සමාජ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. අධ්‍යාපනයේ යතුර නැත්නම් සාර්ථකත්වයේ යතුර අධ්‍යාපනය කියන සාධකයේ මත. ඉතින් එවැනි ගැටලු ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේක සටහන් වෙනවා මේ විෂයමාලාව හා සම්බන්ධයෙන් ලංකාවේ අධ්‍යාපනයේ විෂයමාලාව අපි ගත්තොත් එහෙම ප්‍රාථමික ඒ වගේම ද්විතීක තෘතීක කියලා අපි හඳුනා ගන්නවා. මෙතෙන්දී ද්විතීක අංශය තමයි අපි මෙතෙන්දී ප්‍රබල ලෙස අපි සාකච්ඡා කරන්නේ. ප්‍රාථමික බැලුවොත් එහෙම 1-5 ශ්‍රේණි, ඒ වගේම ද්විතීක අංශයට 6-13 ශ්‍රේණි, තෘතීක තුහම උසස් අධ්‍යාපනය. ඒ වගේම මෙතන අපි මේ විධිමත්, අවිධිමත්, නොවිධිමත් කියන අධ්‍යාපනය ලබන ආකාර පිළිබඳව සඳහන් කරනවා. මෙතෙන්දී විශේෂයෙන්ම අපි මෙතෙන්දී කතා කරන්නේ පාසල තුල අපි දරුවන් ලබන අධ්‍යාපනයේ විධිමත්ව ඒ වගේම අවිධිමත් නොවිධිමත්ව ලබන බොහෝ විට පාසලක විධිමත් අධ්‍යාපනයේ ඒ වගේම අවිධිමත් අධ්‍යාපනයේ විශේෂ සමගාමී අත්දැකීම් වගේ දේවල් අපි ද්විතීක අධ්‍යාපනය හරහා දරුවෝ ලබනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙතෙන්දී අපි මේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණු සහ නිපුණතා ඔස්සේ තමයි ගලා යන්නේ. ඉතින් මෙතෙන්දී අපි සඳහන් කරනකොට ප්‍රධාන අරමුණු 8ක් ඔස්සේ තමයි අධ්‍යාපනයේ දී වෙන්නේ. ඉතින් අපි මේ වැඩලෝකය
අතර නොගැලපීම කතා කරගෙන යනකොට ඇත්තටම අපේ අධ්‍යාපන අරමුණු වල ප්‍රධාන වශයෙන් අරමුණු අංක 2 වගේ අංක 6 වගේ අරමුණු වල තියෙනවා වැඩ ලෝකයට මුහුණ දීම හා සම්බන්ධයෙන් කිසියම් ආකාරයක ප්‍රවේශයක්. ඊළඟම නිපුණතා හා සම්බන්ධයෙන් ගන්නකොට නිපුණතා වල අංක 4 වැඩ ලෝකයට සූදානම් වීමේ නිපුණතාවය පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් මෙතෙන්ද ගන්නකොට ඇත්තටම අපේ ලොකු පුළුල් අපේක්ෂාවක් ඔස්සේ තමයි අපේ අධ්‍යාපන ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දී අපිට විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වෙනවා. ඒ කියන්නේ මේ පූර්ණ නැත්නම් ටෝටල් පර්සනැලිටි එකක් නිර්මාණය කිරීම සඳහා තමයි අපි අපේ අධ්‍යාපනය සකස් කරන්න අධ්‍යාපනඥයින් විසින් මේ ආකාරයෙන් අරමුණු නිපුණතා සකස් කරනවා තියෙනවා. ඒ උනත් මේ වෙනස් වන අභියෝගයන් හමුවේ මේ විශ්වීය පුරවැසිය නිර්මාණය කරන්න යන ගමනේ අපි ලොකු කාර්යභාරයන් රාශියක් කරගෙන යනවා. එතෙන්දී ටෝටල් කරිකියුලම් නැත්නම් පූර්ණ විෂය මාලාව තමයි එතනම පාසලක් කරා අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ. එතෙන්දී කොච්චර දුරකට මේ වැඩ ලෝකයේත් එක්ක මේ පූර්ණ විෂය මාලාව ගැලපෙනවද? ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ටෝටල් පර්සනැලිටි නැත්නම් පරිපූර්ණ පෞරුෂයකින් යුක්ත විශ්වීය පුරවැසියෙක් බිහි වෙනවද නැද්ද කියන ගැටලුවක් එක්ක තමයි මේ කාරණේ දිව යන්නේ. ඒ නිසා අපි එහෙමනම් අපි මෙම ද්විතීයික අධ්‍යාපන විෂය මාලාව හා වැඩ ලෝකයේ අතර නොගැලපීම තවදුරටත් හඳුනා ගැනීම සඳහා අපි ඉදිරි ස්ලයිඩ් එකට යමු. අපි කතා කරන්නේ ද්විතීයික විෂය මාලාව හා වැඩ ලෝකයේ පිළිබඳව. ද්විතීයික විෂය මාලාව පිළිබඳව මුලින් පැහැදිලි කිරීම සිදු කරන්නට යෙදුණා. අපි ඊළඟට කතා කරමු වැඩ ලෝකය කියන්නේ මොකක්ද කියලා. දැනට නිරත වීමට අපේක්ෂා කරන සියලු පුද්ගලයන්ට දැනට වැඩෙහි නිරත වන සහ නිරත වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට තිබෙන අවස්ථාවලට අපි කියනවා වැඩ ලෝකය කියලා. ඉතින් ද්විතීයික විෂය මාලාව හා වැඩ ලෝකය අතර යම් ගැටලුවක් තියෙන නිසා තමයි අර මුල්ම ස්ලයිඩ් එකේ අපි දැක්ක තෘතීයික විෂය මාලාවෙනුත් එළියට ආපු එහි ප්‍රතිඵල ලබාගත් අයටත් රැකියා නැතිව රැකියා පොලිමේ ඉන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ද්විතීයික විෂය මාලාවේ යම් වෙනස් වීම් ටිකක් ඇති කරගන්න ඕන කියලා වෘත්තකයන් බිහි කරන නැත්නම් වෘත්තීය මාර්ගෝපදේශ ක්‍රමයක් යටතේ නැත්නම් වෘත්තීයන් මූලික කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් ද්විතීයික විෂය මාලාවේදී යෝජනා කරනවා බොහෝ දෙනෙක්. ඉතින් ඒ නිසා සමහර අය කියනවා අපිට පුළුවන් උදාහරණයක් විදියට මෙතන ඉන්නවා රබර් කිරි කපන කාන්තාවක්. ඉතින් රබර් වගාව තියෙන ප්‍රදේශවල පාසල් වල දරුවන්ට ඒ රබර් වගාව සම්බන්ධව යම් ඉගැන්වීමක් කරන ද්විතීයික විෂය මාලාවක් සහිත පාසලක් නිර්මාණය කරන්න. ඒ වගේම වැඩිපුර තියෙන ප්‍රදේශවල ඒ හා සම්බන්ධ පාසල් නිර්මාණය කරන්න ද්විතීයික විෂය මාලාවන් සහිත. ඒ වගේම ගුරුවරු නිර්මාණය කරන පාසල් ද්විතීයික විෂය මාලාව යටතේ නිර්මාණය කරන්න. ඒ වගේම වෙළඳාම මේ වගේ බොහෝ වෘත්තීන් තියෙනවා මේ රටේ ලෝකේ. ඒ හා සැබැදී ද්විතීයික විෂය මාලාවන් සහිත පාසල් නිර්මාණය කරන්න මේ ගැටලුව යටතේ බොහෝ දෙනා යෝජනා කරනවා. ඉතින් එහෙම යෝජනාවක් එක්ක අපි ඊළඟට සලකා බැලුවොත් සැබවින්ම අධ්‍යාපනයේ නැත්නම් ද්විතීයික අධ්‍යාපනයේ අරමුණ මොකක්ද කියලා. ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය ඉන්දිරා ඉනිගේ මැතිණිය සඳහන් කරනවා ඇත්තටම පාසල් විෂය මාලාවේ නැත්නම් ද්විතීයික විෂය මාලාවේ අරමුණ වෘත්තිකව බිහි කරන එකද. එතුමිය සඳහන් කරනවා අනාගතය සඳහා තෝරා ගන්න අපේ දරුවෝ අනාගතය සඳහා තෝරා ගන්න යම් මාර්ගයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම තමයි පාසලේ ඇත්ත කාර්යභාරය වෙන්නේ. එහෙම නැතුව වෘත්තිකව බිහි කරන එක නෙවෙයි. වෘත්තිකය බිහි කිරීම පාසලට අදාළ කාර්යභාරයක් නෙවෙයි. ඒක පාසලේ සැබෑ කාර්යභාරය නෙවෙයි. පාසලට අයිති සැබෑ කාර්යභාරය තමයි තව අවුරුදු 7කින් 8කින් මේ සමාජයට එකතු වන පරපුරට අවශ්‍ය කරන ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන මාර්ගය සකස් කර දීම නැත්නම් අවශ්‍ය පදනම සකස් කර දීමයි පාසලේ සැබෑ කාර්යභාරය කියලා. ඉතින් මුලින් අපි ප්‍රකාශ කරපු මතවාදය ඇයගේ ඒ ඉදිරිපත් කිරීම ඇයගේ මතවාදයත් එක්ක බිඳ වැටෙන සේයාවක් තියෙනවා. අපි තවත් පැත්තකට යමු වුණොත් ඇත්තටම ද්විතීයික විෂය මාලාව හා වැඩ ලෝකය ගැන කතා කරනකොට අපි දන්නවා කාලයක් අපේ පාසල් වල ඉගෙනුවා
වෘත්තීය විෂයන් වලට අදාළ විෂය මාලාවන් උදාහරණයක් විදියට අත්‍යන්තර රෙදිපිලි කර්මාන්තය ගත්තොත් අපේ පාසල් වල දරුවන්ට කාලයක් එක ඉගැන්නුවා. එතකොට ඒ අය අවුරුදු 7කට 8කට පස්සේ පාසලෙන් එළියට ආවම ඇත්තටම ලෝකේ තියෙන්නේ අත්‍යන්තර රෙදිපිලි නෙවෙයි. ඒ වෙනකොට යාන්ත්‍රික ක්‍රමය යටතේ යන්ත්‍ර මගින් රෙදිවීමේ කර්මාන්ත ශාලා ඇති වෙලා. එතකොට අර පාසලෙන් අවුරුදු 7කට 8කට ඉස්සරලා අපි ලබා දුන්නේ වෘත්තීය සුසුකම මේ වෙනකොට ලෝකේ අතුරුදහන් වෙලා. ඒ දරුවෝ වෘත්තීමය වශයෙන් අපි පාසලෙන් අනාථ කරලා තියෙනවා. ඒ වගේම අපි කතා කරන ගොවිතැන ගැන අපි පාසලේ ගොවිතැන උගන්වන්න පටන් ගත්තොත් මේ වෙන විට සාම්ප්‍රදායික ගොවිතැන ඉක්මලා ගිහිල්ලා වාණිජ කෘෂිකර්මාන්තයේ යන්ත්‍රෝපකරණ භාවිතා කරලා ඒ වගේම ජීව විද්‍යාත්මක සොයා බැලීම් එක්ක රසායනාගාර පරීක්ෂණත් එක්ක ගොනු වෙච්ච කෘෂිකර්මාන්තයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පාසලට පුළුවන් කමක් නැහැ නිශ්චිත විෂය මාලාවක් යටතේ වෘත්තීන් උගන්වන්න. ඒකට හේතුව තමයි අපේ විෂය මාලාව විශේෂයෙන් ද්විතීක විෂය මාලාව වෙනස් වෙන්නේ අවුරුදු 8කට වතාවක්. ඒ වගේම වැඩලෝකයේ කියන එක සෑම මොහොතකම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා අපි අපේ දරුවන්ට ඉගෙනුවා ටයිප් සෙටින්. නමුත් මේ වෙනකොට ටයිප් සෙටින් අවශ්‍ය නැහැ. මේ වෙනකොට අපිට ජංගම දුරකථනය හරහා වොයිස් ටයිපින් කියන මාධ්‍ය යොදා ගන්න පුළුවන්. ඒ කාර්ය කරගන්න. ඉතින් ඒ නිසා වැඩලෝකයේ කියන එක ඉතා ඉක්මනට වෙනස් වෙනවා. ඒකත් එක්ක අපේ ද්විතීක විෂය මාලාවේ සංශෝධනය හරි පසුගාමී. ඒ නිසා අපිට පුළුවන් කමක් නැහැ වෘත්තීන්ට අදාළව ද්විතීක විෂය මාලාවට අදාළ විෂයන් එකතු කරන්න. අපි ඊළඟට යොමු වෙනවා මේ සයිට් එක වෙතට. මෙතන ඉන්න වෘත්තිකයන් දෙන්නෙක්. එක්කෙනෙක් වෙලෙන්දෙක්, අනිත් එක්කෙනා ගුරුවරයෙක්. මේ අපි සමාජය දකින දෙන්නෙක්. ඔවුන්ට මේ වෘත්තීය සුදුසුකම් ලබා දුන්නේ කවුද? පාසලෙන්ද නැත්නම් වෙනත් ආයතනයකින් නැත්නම් වෙනත් සමාජයෙන් ඔවුන් ලබා ගත්තද? මොනවද ඔවුන් ළඟ තියෙන කුසලතාවයන්? මේ වෙලෙන්ද ගත්තොත් ඔහුට පෞරුෂයක් තියෙනවා, සංනිවේදනයේ හැකියාවක් තියෙනවා, ගණිතමය හැකියාවක් තියෙනවා. ඒ වගේම ගුරුවරයා ගත්තොත් යම් සදාචාරාත්මක සීමාවක් තියෙනවා, ධාරිතා සංවර්ධනයක් තියෙනවා, දැනුම සොයායාමක් තියෙනවා. මේ සියලු කුසලතාවයන් ඔවුන්ට හිමි. අපි නිවේදයක් විදිහට මේ දෙක ගත්තත් මේ සමාජයේ තියෙන බොහෝ වෘත්තීන්ට නැත්නම් වැඩලෝකයට අදාළ සියලු වෘත්තීන්ට අදාළ මේ කුසලතාවයන් තියෙන ඔවුන්ට සාර්ථකත්වයේ කරා යන කවුද මේ කුසලතාවයන් දුන්නේ? මේ කුසලතාවයන් දුන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි. ද්විතීක විෂය මාලාව. ද්විතීක විෂය මාලාවට අදාළව නිපුණතාවයන් 7ක් තියෙනවා. ඒ නිපුණතාවයන් 7න් එකක් තමයි වැඩලෝකයට සූදානම් වීම. එහෙම නැතුව මුළු ද්විතීක විෂය මාලාවම වැඩලෝකයට සූදානම් වීම නෙවෙයි. මේ අර්ථයෙන් ගත්තම පස්සේ අපි අද කතා කරන මේ මාතෘකාවම මේ විවාදිතයම ගැටලුවක්, මේක සාධාරණ ගැටලුවක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ද්විතීක විෂය මාලාව තුළ උගන්වන්න ඕන වැඩලෝකයට සූදානම් වන පුද්ගලයෙක් පමණක් නෙවෙයි, මේ සියලු නිපුණතාවයන් වලින් සම්පූර්ණ පුද්ගලයෙක්. අපි ඊළඟට යොමු වෙනවා වැඩලෝකයට සූදානම් වීම නිපුණතාවයට අදාළව මොනවද ඒ දරුවන්ට ලැබෙන්නේ? ආර්ථික සංවර්ධනයට දායක වීම, ඒ වගේම වෘත්තීය ලැබියාවන් හා අභියෝගතා හඳුනා ගැනීම, හැකියාවන්ට සරල රැකියාවක් තෝරා ගැනීමට තියෙන හැකියාව ගොඩනගන එක. ඉතින් මේ වගේ නිපුණතාවයන් ටිකක් තමයි අපි දෙන්නේ. එහෙනම් පාසලෙන් ඔය නිපුණතාවයන් ටික අපි දෙනවනම් ඇයි රැකියා සිඟාකමින් තෘතීක අධ්‍යාපනයෙන් පස්සෙත් අපේ දරුවෝ මේ වගේ රැකියා සොයාගෙන පාරක් ගාන යන? අපි නිපුණතාවයන් එක්ක ද්විතීක අධ්‍යාපනය දුන්නා. ඔන්නතන තමයි අපේ මේ සංවාදය තියෙන්නේ, මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේකට මූලික හේතුව විදිහට අපි හඳුනාගත්තේ විභාග කේන්ද්‍රය වීම. නිපුණතා පිළිබඳව අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති එක, ඍජු අරමුණක් නැතුව ඉගෙන ගන්න එක, ඒ වගේම මෘදු කුසලතා සඳහා වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති එක, ඒ වගේම වෙනස් වෙන ලෝකය අපි කතා කළා. වැඩ ලෝකේ ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකය පිළිබඳ කිසිවෙකුට, ගුරුවරුන්ටවත්, විෂයමාලා සම්පාදකයන්ටවත්, දරුවන්ටවත්, දෙමව්පියන්ටවත් කිසිම අදහසක් නැතිකම තමයි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් අපේ දරුවන්ට උරුම වෙලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපේ නිගමනය තමයි ද්විතීක විෂයමාලා වෘත්තීමය පැත්තට යොමු කරනවට වඩා මේ තියෙන එක සංවර්ධනය කරගන්න ඉතාම වටිනවා. ඒ නිසා
අපේ අධ්‍යාපන ක්‍රමය නිපුණතා පාදක ක්‍රියාවලිය ඉතා ශක්තිමත් කරන්න ඕන. ඒ වගේම මේ තරංකාරී විභාග ක්‍රමය නතර කරන්න ඕන. ඒවා අධෛර්යමත් කරන්න ඕන. ඒ වගේම මෘදු කුසලතා සහ දෘಢ කුසලතා සංවර්ධනය කරන්න ලොකු මඟ පෙන්වීමක් නැත්නම් වෙහෙසක් දරන්න ඕන. ඒ වගේම එක් එක් පුද්ගලයාගේ හැකියාව සංවර්ධනය කරන්න අවශ්‍ය වෙන විෂය මාලාවක් සම්පාදනය කරන්න ඕන. වගේම මේ ලෝකය වැඩ ලෝකය ඉතා ඉක්මනට වෙනස් වෙනවා. ඒකට ගැළපෙන විදියට අපේ අධ්‍යාපන ක්‍රියාවලිය විෂය මාලාව යාවත්කාලීන කරන්න ඕන. එහිදී අපි යෝජනා කරනවා 21 වෙනි සියවසේ කුසලතාවයන් ටිකක් තියෙනවා. ඒ දේවල් අපේ දරුවන්ගේ ජීවිතවලට ලබා දෙනවා නම් මේ අධ්‍යාපන ක්‍රමය හරහා හොඳ වෘත්තිකයන් පිරිසක් වැඩ ලෝකයට වඩා වටින පිරිසක් බිහි වෙයි කියන එකයි අපේ ආකල්පය. ඉතින් ඒ ආකල්පයෙන් යුක්තවයි අපේ මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නට යෙදුනේ. හැමදෙනාටම ස්තුතියි. හරි, බොහොම ස්තුතියි. මට යන්න ස්ලයිඩ් ටික මුලට දාන්න. හරි. අද මම විවේක දෙන්නේ මං විවේක ගන්නෙත් නෑ. ඒකම බොන්න නෑ. ඉදරනේ තේරුම් බොන්න මේක කරන ගමන් රයිට් දැන් මුන් කරන්නේ. හොඳයි. ඒකට කවුරු හරි කණ්ඩායමෙන් කියන්න මේ දෙති විෂය මාලාව කොහොමද ලෝකයක් කලපනවතම ක්‍රමයේ නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක් නේ දැන් තියෙන්නේ. ඒක ශක්තිමත් කිරීම තමයි අපේ යෝජනාව. එහෙම නැතුව දැන් වෘත්තිමය මට්ටමට සංවර්ධනය කරන එක දරුවන්ගේ ඒ හැකියාවන් ඒක තෘතීක අධ්‍යාපනයට අදාළ දෙයක් මිසක් ද්විතීක අධ්‍යාපනයට අදාළ දෙයක් නෙවෙයි. සදාකාලිකව පුද්ගලයා තුළ තියෙන නිපුණතාවයන් සංවර්ධනය කරන එක තමයි පාසලේ ද්විතීක අධ්‍යාපනය කෙරෙන්නේ. හරි. මම ස්තුතියි. අපි ඊළඟට කණ්ඩායමට ලොමු. කවුද ඊළඟට කරන්නේ? කණ්ඩායම අංක 19 සර්. 19. හරි. පිළිවෙලට යමු. සියලු දෙනාටම සුබ උදෑසනක් මෙන්ම ආයු බොහෝ වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම ඉදිරිපත් කිරීම කරනු ලබන්නේ 19X කණ්ඩායමයි. අධ්‍යාපනයේ විවිධ වූ වෙනස්කම් සංශෝධනයන් විටින් විට සිදු කරනු ලබයි. මෙය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස හැඳින්විය හැකි අතර මෙහි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම හා බැඳුණු ප්‍රතිසංස්කරණ විෂය මාලාව සම්බන්ධ ප්‍රතිසංස්කරණ ලෙස දැක්විය හැක. මේ සඳහා විදේශීය ආයතන මගින් විවිධ ආධාර උපකාර ලබා දෙනු ලැබේ. ඒ අනුව අප මාතෘකාව වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන වශයෙන් රටේ සැබෑ අවශ්‍යතා සපුරාලීමට වඩා විදේශීය ආධාර කණ්ඩායම්වල අවශ්‍යතා මත පදනම් වීම යන්නයි. අපේ කණ්ඩායමේ මාතෘකාවට අනුව විශාලකාර ප්‍රාසයක් තුළ සිදු තොරතුරු ඉදිරිපත් කළ හැකිව ඇති නමුත් ලබා දී ඇති කාලයේ කළමනාකරණය කරගනිමින් පිළිවෙලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා බලපෑම ප්‍රමුඛ සාධක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බැඳුණු ව්‍යාපෘති සඳහා ලැබුණු විදේශාධාර විවාදිතයට තුඩු දෙන සාධක නිගමන හා යෝජනා ආශ්‍රිත ග්‍රන්ථ සහ ස්තුතිය යන උපමාතෘකා යටතේ අපගේ විවාදිතය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරන විට ඒ සඳහා හේතුපාදක වන ප්‍රධාන සාධක විමසා බලනවා. මේ සාධක විදිහට සැමට සමාධ්‍යාපන අවස්ථා සැලසීම, නිදහස් අධ්‍යාපනය තවදුරටත් ආරක්ෂා කිරීම, අධ්‍යාපනය තුළින් බිහි කරන සමබලකාය රැකියාව වෙළඳපොළට නොගැලපීම, ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාව දෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ මඟහැරෙන දරුවන්ට වයස් සීමාවකින් තොරව නැවත තම අධ්‍යාපන ඉලක්කයන්ට ළඟා විය හැකි වීම, නවීන තාක්ෂණයේ භාවිතය, නව උත්පාදන හැකියාවන් වැඩි දියුණු කිරීමට ගැළපෙන විෂය මාලා නවීකරණය, සිසු දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, ආරක්ෂාව සහතික කරන ඵලදායී වැඩසටහන් සහතික වීම සඳහන් කරන්න පුළුවන්.
මීට අමතරව අන්ත දුපත්කම හා සාගින පුරන් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්තනය හා සවිබල ගැනීම, පාරිසරික තිරසාර බව සහතික කිරීම ආදී සහස්ත්‍ර සංවර්ධන අභිමතාර්ථ වගේම තිරසාර සංවර්ධන අභිමතාර්ථ ප්‍රතිසංස්කරණයක් සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම විවසායකත්වය, නායකත්වය, බහුසංස්කෘතික සමාජයක ජීවත් වීමට අනුවර්තනය වීමේ හැකියාව, තාක්ෂණ සාක්ෂරතාව වැනි 21 වන සියවසේ කුසලතා, අභියෝග, ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග ප්‍රධාන සාධක ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු වූ වර්ෂ සහ අරමුණු සලකා බැලුව විට සැමට අධ්‍යාපනයේ නොමිලේ ලබා දිය යුතු යන අරමුණ ඇතිව 1939 කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් සැලසුම් සහිත අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට 1950 වර්ෂය තුල අධ්‍යාපන දවල පත්‍රිකාවත් 1961 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවත් සියලුම දරුවන්ට පුළුල් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා දීමට 1964-1966 අධ්‍යාපන දවල පත්‍රිකාත් සම අධ්‍යාපන අවස්ථා ලබා දීමත් ස්වභාෂා හා විදේශීය භාෂා පිළිබඳ දැනුම ලබා දීමේ අරුම නැතිව 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවත් ළමයින්ගේ අධ්‍යාපනයේ දෙමව්පියන් සහභාගී කරනවාස් ගුරු දෙගුරු ප්‍රඥාප්තියක් පිළියෙල කිරීම 1978 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලිනොත් 1981 අධ්‍යාපන ධර්ම පත්‍රිකාව යෝජනාවත් ක්‍රියාවට නොනැගුණ එකක් බවටත් 1992-95 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව තුළින් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමත් නිපුණතා පාදක අධ්‍යාපනයක් හඳුන්වා දීමේ අරමුණ ඇතිව 1997 සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නිපුණතා පාදක අධ්‍යාපන හා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා 2000 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නිපුණතා පාදක වූත් ක්‍රියාකාරකම් පාදක වූ ශිෂ්‍ය කේන්ද්‍රීය වූත් විෂයමාලාවක් හඳුන්වා දීමට 2007 විෂයමාලා ප්‍රතිසංස්කරණයක් විවිධ අභියෝගයන් හා වෙනස් වීම් වලදී ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රියාවලිය යෝග්‍ය පරිදි අඛණ්ඩවත් කාර්යක්ෂමවත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති රාමුවක් සහතික කිරීමට 2010-2016 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ වූ අතර 2023 වර්ෂයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ෂයක් ලෙසද දැක්වීමට පුළුවන්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බැඳුණු ව්‍යාපෘති සඳහා අප ලද විදේශාධාර රාශියක් වෙනවා. ඒ අතුරින් UNESCO, UNICEF, OFID වැනි ආයතන මගින් ලද ආධාර, GEM වැනි ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව ආධාර, SEM, TSEP වැනි ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාර, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා පින්ලන්ත ආධාර, උතුරු නැගෙනහිර පාසල් දියුණු කිරීම, ත්‍රිභාෂා පාසලක් ආරම්භය සඳහා අවබෝධතා ගිවිසුම් මත ලද ඉන්දියානු ආධාර, තාක්ෂණ විෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් ආරම්භය, තොරතුරු තාක්ෂණ ගුරු පුහුණුව සහ ICT hubs ස්ථාපනය සඳහා කොරියානු ආධාර වගේම අන්තර්කරණ අධ්‍යාපනය සඳහා ජපන් සහයෝගීතා ගිවිසුම මතල ආධාර ආදී වශයෙන් කිහිපයක් විතරක් මෙහිදී අපි දක්වනවා. විවාදිත තුන්දෙන සාධක ශ්‍රී ලංකාව මෙතෙක් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුව ප්‍රමුඛ විදේශීය මූල්‍ය ආයතන වල හා ආධාරවල දායකත්වය අපිට දැක ගන්නට පුළුවන්. මේ විවාදිත තුන්දෙන එවැනි සමාජගත අවස්ථා කිහිපයක් සම්බන්ධව අප මෙහිදී කරුණු දැක්වීමට අපේක්ෂා කරනවා. 1962 වර්ෂයේ UNESCO සංවිධානයේ ආසියාතික රටවල අධ්‍යාපන ඇමතිවරු සඳහා යෝගීවරු පවතින සමුළුවේදී අධ්‍යාපනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සම්බන්ධ නිර්දේශන කිහිපයක් අපට ලබා දෙනවා. 1980 දක්වා අධ්‍යාපනයේ සියලු මට්ටම් ඇතුළත් අධ්‍යාපන සංවර්ධන සැලැස්මක් 1965 වන විට සකස් කරන්නට ඔවුන් උපදෙස් දෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලින් තිදෙනෙකු යුතු කමිටුවක් ලංකාවට ඔවුන් නෙවෙනවා. 1965 වර්ෂයේ වෙනකොට ඔවුන් ලංකා අධ්‍යාපනයේ ප්‍රක්ෂේපණයන් සහ අවම සහ උපරිම අධ්‍යාපන පිරමිඩයක් පිළිබඳ අදහසක් ඔවුන් ලංකාවට නිර්දේශ කරනවා. 1981 දවල පත්‍රිකාව ගැන සලකන විට කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් පසු විශාල වෙනසක් සඳහා අරමුණු කළ අධ්‍යාපන දවල පත්‍රිකාව සඳහා ලෝක බැංකුව ආධාර හා නිර්දේශන ඇතුළත් වෙනවා. අධ්‍යාපනයේ පෞද්ගලීකරණ පිළිබඳ ආකෘතියක් නිදහස් අධ්‍යාපන සිදු කරන බලපෑම් දක්නට ලැබෙනවා. රටේ විරෝධතාවයන් දවල පත්‍රිකාවට මතුවෙන්නේ මෙන්න මේ පසුබිම තුල. ලංකාවේ ජාතික අධ්‍යාපන කොමිසම පිළිබඳව දේශපාලනීකරණය වීම පිළිබඳව යම් යම් නිරීක්ෂණයන් දක්නට ලැබෙනවා. 1991 අංක 19 දරන පනත මගින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සඳහා ස්ථාපිත ජාතික අධ්‍යාපන කොමිසම 2019 සිදු කළ විගණන වාර්තාවේ කොමිසමේ අසාර්ථක හා පසුගාමී තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණ 15ක් දැක්වෙනවා. ඒ නිරීක්ෂණ අතුරින් වූ නිරීක්ෂණයෙන්
දේශපාලනික බලපෑම් වලින් තොර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා කොමිසමේ අසාර්ථකත්වය සටහන් වෙනවා. ඒ අර්ථයේ ක්‍රියාත්මක අනිකුත් ආයතන අධ්‍යාපනික ආයතන තමන්ගේ අධිකාරී වපසරිය තුළ කටයුතු කිරීම දක්නට ලැබෙනවා. මෙන්න මේ නිරීක්ෂණයේ අධ්‍යයනයෙන් අපිට පැහැදිලි වෙනවා ලංකාවේ කොමිසම සතු අධ්‍යාපන ප්‍රතිපත්තිය සතුව තිබුණු බලය යම් විදිහකට මෙද වැඩිවීමක් සහ දේශපාලනීකරණය වීමක් මේ හරහා විදේශීය ඉඟි ආයතනවල ඉඟි අපට ලබා ගන්නට පුළුවන්. 2019 ලෝක බැංකු වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් විදිහට වර්ගීකරණය සිද්ධ වෙනවා. මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය කොහොම නිර්දේශ කරනවා. පවතින අධ්‍යාපනය ඇගීමට ලක් කළ යුතු බවත් මැදි ආදායම් උකුලින් ගැලවීමට නම් අධ්‍යාපන හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ රටේ සංවර්ධන අරමුණු ගලප ගන්නට ඕන කියලා ඔහු නිර්දේශයක් ශ්‍රී ලංකා රජයට හිමි කරලා දෙනවා. විවාදිතයට පදනම් වන තවත් සාධකයක් ලෙස අන්තර්ජාතික තක්සේරු කරන දර්ශක අනුව ශ්‍රී ලංකාව අපේක්ෂිත මට්ටමට ළඟා වී නොමැති තත්ත්වයක පැවතීම දක්වන්න පුළුවන්. උදාහරණ ලෙස 2019 වර්ෂයේ මානව සංවර්ධන දර්ශකය රටවල් 189ක් අතුරින් ශ්‍රී ලංකාව 72 වන ස්ථානය හිමි කරගෙන ඇති බවත් 2020 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකය තුල ශ්‍රී ලංකාව 101 වන ස්ථානයේ සිටීමත් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මෙම දර්ශක සඳහා නිර්ණායක සකස් කරන්නේද මෙම අන්තර්ජාතික සංවිධාන හා ආයතන සම්බන්ධ ආයතන ලෙසද දක්වන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ගමන් කරන අවස්ථාදී ඉස්මතු වී තියෙනවා. මෙහිදී ණය ආධාර අපේක්ෂාවෙන් අධ්‍යාපනයේ වර්ධනීය සාධක පෙන්වා දීමට නිර්ණායක අවස්ථානුකූල වෙනස් කිරීමටද ලක් කර තිබෙනවා. අධ්‍යාපන පරීක්ෂණ කටයුතු ගුරු පුහුණුව සඳහා රාජ්‍ය සෞඛ්‍ය ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම තවත් ස්වාධීන අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කළ අධ්‍යාපන අපේක්ෂණ මුදුන් පමනුවා ගැනීම ඉහතදී දැක්වුවා. නමුත් කොමිසම් සභාව අභිබවා යමින් පවතින ආණ්ඩුවේ අවස්ථා බලපෑම් සම්පූර්ණ අපේක්ෂණ මාර්ග පදනම් වීම නිසා කාලීන අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනුවට කාලීන අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිගී තියෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංස්කරණ සහභාගීත්වයේ මතවාදය. එසේ නමුත් එම තත්ත්වයේ සමනය කරමින් 2020 මට්ටම දක්වා පුහුණු කරන සහභාගීත්වයට ගමන් කරන ආකාරය දැක ගැනීමට මේ ලක්ෂණත් අගය කිරීමට හැකියි. මෙම විවාදිතය සලකා බැලීමෙන් පසුව අප කණ්ඩායමෙන් නිගමනය වන්නේ තුන්වන ලෝකයේ රටක් වන අප රටට අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමත් විශේෂඥ දැනුමේ පවත්නා හිඟකමත් හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ බොහෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් විදේශාධාර මත ක්‍රියාත්මක වන බවයි. මේ නිසා රටේ සැබෑ අවශ්‍යතා මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා විදේශීය මූල්‍ය ආයතන වල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා තියෙනවා. මෙම තත්ත්වය අතීතයේදී පමණක් නොව අදත් හෙටත් අපට මුහුණ පෑමට වන තත්ත්වයක් වන අතර එම තත්ත්වය හමුවේ අප කණ්ඩායම යෝජනා කරන්නේ විදේශ ආධාර මනා ලෙස කළමනාකරණය කරමින් හා ගෝලීය අධ්‍යාපන ප්‍රවණතා දේශීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගලපා ගනිමින් 21 වන සියවසේ අභියෝග ජයගත හැකි අධ්‍යාපන ක්‍රමයක් සකසා ගත යුතුව පවත්නා බවයි. වයිෆුයි දරුවයිත් එක්ක ගියාලු. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන වශයෙන් පදනම් වෙලා තියෙන්නේ රටේ සැබෑ අවශ්‍යතා සපුරාලීමට වඩා විදේශීය ආධාර කණ්ඩායම්වල අවශ්‍යතා සපුරාලීමයි. ඉතින් මේ විවාදයට කරුණු සම්පාදනයේදී තොරතුරු ගවේෂණයේදී අපේ කණ්ඩායම විවිධ මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගත්තා. ඉන් මූලාශ්‍ර කිහිපයක තොරතුරු තමයි මේ ස්ලයිඩ් එකේ දැක්වෙන්නේ. ඔබ සැමට ස්තුතියි. ස්තුතියි. මුලට යන්න පුළුවන් ස්ලයිඩ් වල. හරි සර්.
හොඳයි මූ කරන්න. හොඳයි. ඔබේ අවසාන නිගමනය මොකක්ද මේ සම්බන්ධයෙන්? මේකේ අපි බලාපොරොත්තු වෙන ඇත්තටම රටේ ප්‍රමාණ සම්පාදන නොමැතිකමයි පැහැදිලි කියන්නේ ප්‍රමාණවත් මුල්‍ය සම්පත් නොමැතිකමයි ඒක තමයි අපි නිගමනය කළේ මේ මත කියන එක. ඔකේ. දැන් ඒ නිසා අපි තීරණය කරේ අවසානයේ අපි දැන් අපේ සෑම මේ දෙයක්ම 21 වෙනි සවසට ගැලපෙන ප්‍රතිසංස්කරණයක් සකස් කර ගන්නකොට අපිට ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති නිසා අපි අනිවාර්යයෙන්ම දේශීය තේට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට කියන එක තමයි අපි ඉන්නේ. හරි. නමුත් ඒ සඳහා අපට සල්ලි තියෙනවද අපේ රටේ? ඒක නිසා තමයි විදේශ ආදායම ලබා ගැනීම ඒ සඳහා ඒවත් අපි අපේ දේශීයත්වයට ගලප ගනිමින් යන්න කියන දෙයක්. ඒගොල්ලෝගේ කොන්දේසි වලට යට නොවේ අපට සල්ලි ලැබෙනවා. ඒවත් ඉටු කරමින් සහ අපේ දේශීයත්වයට කියන තැන තමයි දේශ ආදායම. බොහොම ස්තුතියි. ඊළඟට අපි මෙමු ප්‍රසන්ටේෂන් වලට යන එක මම බලන්න ඕනලත් ඒ ගැන නැවත අවධානය යොමු කරන්න. ඕ පුතේ ඇයි මැනිකේ සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අද ලංකාවේ ප්‍රබලම ගැටලුවක් වෙච්ච විවාදිතයක් වන්නේ පාසල් ගුරුවරුන් හා අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ නිලධාරීන් බඳවා ගැනීමේදී දේශපාලනීකරණය වීම. ඉතින් ඇත්ත වශයෙන්ම වසර ගණනාවක් ආපස්සට ගිහිල්ලා බැලුවහම අපිට පෙනී යන දෙයක් තමයි ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ බොහෝමයක් තනතුරු සඳහා මේ දේශපාලන අතගැහීමට ලක් වී තිබීම. ඉතින් ඇත්තටම රටක අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. අපි අධ්‍යාපනයට සැලසුම් සකස් කරද්දී වසර 30ක් විතර ඉදිරිය දැකලා තමයි ඒ සැලසුම් සකස් කරන්නේ. ඉතින් එහෙම සැලසුම් සකස් කරද්දී අපි ඒ සැලසුම් සකස් කරන අධ්‍යාපන ප්‍රවාහය හරහා ඉදිරියට ගමන් කරන දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කරන, ඒ වගේම මේක ක්‍රියාවට නගන, ඒ වගේම ඒ අදාළ ගුරුවරු පුහුණු කරන, ඒ වගේ තනතුරු වලට දේශපාලන මැදිහත් වීම තුලින් ඇතුළත් වීම නිසා අර අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක භාවය වගේම අධ්‍යාපනයේ තියෙන අර අපි බලාපොරොත්තු වෙන්නා වූ ඒ අර අපේ අනාගත ආයෝජනයේ ඉෂ්ට වෙනවාද කියන එක ගැටලුවක්. ඉතින් ඇත්තටම අපි මෙහිදී මුලින්ම අපි අවධානය යොමු කළා අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තියෙන තනතුරු කීපයක් සම්බන්ධයෙන්. එහිදී ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය, ඒ වගේම ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ඒ වගේම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ඒ වගේම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය. එතකොට මේ සේවාවන් පහම සේවා ව්‍යවස්ථාවකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සේවාවන් සියල්ලම රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ බඳවා ගැනීම, උසස් කිරීම, ඒ වගේම විශ්‍රාම ගැනීම, ඒ වගේ කටයුතු සඳහා බලය පවරන අතර ඇතැම් තනතුරු සඳහා අදාළ අමාත්‍යාංශයට බලය පවරලා තියෙනවා. එතකොට 1994 මේ ගුරු සේවා ව්‍යවස්ථාවත්, 2019 ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවත්, ඒ වගේම
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ව්‍යවස්ථාව 1999, ඒ වගේම ගුරු අධ්‍යාපන සේවා නව ව්‍යවස්ථාව 2015, ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව 2002 දී ස්ථාපිත කරලා මේවට බඳවා ගන්න ආකාරය පැහැදිලිවම දක්වා තියෙනවා. මේ තනතුරු සඳහා මෙලෙස දැක්වුවත් ඇතැම් වකවානුවල විවිධ හේතුන් නිසා, විවිධ දේශපාලන මැදිහත් වීම නිසා මේකේ සියලුම තනතුරු සඳහා බඳවා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. මේ බඳවා ගැනීම වල මේ ගැටලුව නිසාම අධ්‍යාපන ශාස්ත්‍රයේ කතාබහට ලක් වෙන ප්‍රධාන විවාදිතයක් බවට පත් වෙලා තියෙනවා. අපි දැන් බලමු ඉදිරියේදී මේ බඳවා ගැනීම මෙලෙස සිදුවීම නිසා කුමක් සිදු වෙනවාද යන්න. ස්තුතියි. පාසල් ගුරුවරු හා පරිපාලනධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාමාර්ගය දේශපාලනය කරනවීම සිදු වූ ආකාරය අතීත අත්දැකීම් හා වර්තමාන අත්දැකීම් ඔස්සේ කෙටියෙන් පැහැදිලි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියට ඍජුවම බලපෑම් කළ හැකි ශිෂ්‍යයන් රාශියක් නියෝජනය කරන අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය යන සේවාවන් සඳහා සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව බඳවා ගැනීම, සේවය උසස් වීම ලබා දීම, වැටුපර්ධක ලබා දීම ආදී සිදු කිරීම පිළිබඳව විශේෂ කැබිනට් පත්‍රිකා මගින් දේශපාලන පරිගැනීම් හා බලයට පත්වන ඇතැම් රජයන් මගින් ගන්නා තීන්දුව తీරන මත පත්වීම් ලබා දීම යන සාධක ඔස්සේ නිදසුන් මගින් කෙටියෙන් පැහැදිලි කිරීමට මේදී බලාපොරොත්තු වෙනවා. මේදී මෑත කාලයේදී විදුහල්පති සේවයට බඳවා ගැනීමට ගත් විශේෂ කැබිනට් තීරණය ප්‍රථමයෙන්ම ගත හැකියි. 2021 දින පැවති අමාත්‍ය මණ්ඩල ඇසීමේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති සේවයේ 1, 2, 3 ශ්‍රේණිවල පුරක්පාඩු 4600ක් සඳහා තරඟ විභාගය හා සම්මුඛ පරීක්ෂණයන් නොපවත්වා බඳවා ගැනීමට තීරණය කිරීම පෙන්වා දිය හැකියි. එමෙන්ම දේශපාලන පරිගැනීම් වෙන සාධකීය මත ඉහත සඳහන් කළ සේවාවන් සඳහා නිලධාරීන් බඳවා ගැනීම, උසස් වීම ලබා දීම, වැටුපර්ධක ලබා දීම ආදියද බලයට පැමිණෙන බොහෝ රජයන් විසින් තම රජයට පක්ෂග්‍රාහීව දේශපාලන කටයුතු ලියදුණු පිළිස් ඉලක්ක කරගෙන ව්‍යවස්ථාවන්ට පටහැනිව කටයුතු සිදු කළ ආකාරය පැහැදිලි වන අවස්ථාවන් ලෙස දැක්විය හැකිය. ඒ වගේම බලයට පත්වන ඇතැම් රජයන් මගින් ගන්නා තීන්දුව තීරණ මත පත්වීම් ලබා දීම සිදු කළ ආකාරය මද අතීතයට ගොස් බැලුවහොත් දැකගත හැකියි. මෙහිදී 1990 වර්ෂයේදී කිසියම් පදනමක් මත පිටා සුසුකම් පරීක්ෂා කර බැලීමකින් තොරව ජනසවිලාභී පවුල්වල සමාජිකයන්ට අභ්‍යාසලාභී ගුරුපත් වීම ලබා දීම පෙන්වා දිය හැකිය. මීට අමතරව බඳවා ගැනීම පටිපාටි උල්ලංඝනය කරමින් අභ්‍යාසලාභී උපාධිධාරී මරිමට සේවයේ ස්ථිර කිරීම, රූපදේශකවරුන් වැඩබලන විෂයාධ්‍යක්ෂවරුන් ලෙසපත් කිරීම, ස්ථාන මාරුම්වලදී සිදුවන දේශපාලන බලපෑම් ආදී පෙන්වා දිය හැකි තවත් අවස්ථාවන්. කෙසේ වෙතත් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියට ඍජුවම බලපෑම් කළ හැකි ශ්‍රේෂ්ඨයන් රාශියක් නියෝජනය කරන ඉහත සඳහන් කළ සේවාවන් සඳහා දේශපාලනයේ මෙලෙසින් බලපෑම තුළින් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියේම ගුණාත්මක බව පිරිහීමකට ලක්වන බව අප හැමෝටම පැහැදිලි වෙන කරුණක් ලෙසද සඳහන් කළ හැකියි. සමස්තයක් ලෙස ගත් කල රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීමේ අනිතු ප්‍රතිඵල රාශියක් අපිට හඳුනා ගන්නට පුළුවන්. රාජ්‍ය සේවය කියලා කියන්නේ විධායකයේ කොටසක් ලෙස ස්ථීර විධායකයේ ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නට සහාය දක්වන පිරිස. මේ දේවකාරියටත් එහා ගිය මේ රාජකාරිය කරන්නට නම් ඔවුන් ස්වාධීනව ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගත යුතු වෙනවා. මෙලෙස රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම ස්වාධීන රාජ්‍ය සේවය අභියෝගයට ලක් කරනවා. එලෙසම බලයට පත්වන හැම ආණ්ඩුවක්ම ඡන්ද ගුණ්ඩුවක් විදිහට තමන්ගේ ඉදිරියේ බලය තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස කිසිදු තර්කයක්, විද්‍යාත්මක පදනමක්, විශ්ලේෂණයකින් තොරව බඳවා ගැනීම රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස ප්‍රසාරණය වීමටත්, එහි ගුණාත්මක බව පිරිහීමටත්, එය ජාතික සංවර්ධනයට බාධකයක් වීමටත් හේතුකාරක වෙනවා. විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ රජයේ සේවකේ රැකගෙන අභිමානය, ගෞරවය, කීර්තිය හා ශක්තිය බිඳ වැටීමටත්, ඔවුන් හරහා සිදුවන සේවා සම්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක බව පිරිහීමටත් මේ දේශපාලනීකරණය ඍජුව හා වක්‍රව බලපානවා. මේ නිසා පිරිසුදු හා සාපල්‍යයෙන් යුතු රාජ්‍ය සේවා යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමට රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම බාධාවක් විදිහට අපි හඳුනා ගන්නවා. එසේම නුසුදුසුන්ට තැන ලැබීම, සුදුසුන්ගේ සමානාත්මතාවයට සහ අයිතිවාසිකම්, සුදුසු තමන්ගේ සුදුසුකම් වලට ගැළපෙන රැකියාවක් ලබා ගැනීමට තියෙන අවස්ථාව උල්ලංඝනය වෙනවා. මේ අනුව රාජ්‍ය සේවය නැත්නම් රාජ්‍ය පාලනයේ තිබිය යුතු 3D විනය, සංවර්ධනය හා ප්‍රජාතාන්ත්‍රික බව යන සමස්ත කරුණු වලට බාධාවක් ලෙස අපි සමස්ත රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම හඳුනා ගන්නවා. ඊළඟට අපේ ඉදිරිපත් කිරීමේ
පිළිබඳ හැඳින්වීමක්. එහිදී අපි පාර්ශ්ව පහක් පිළිබඳ සඳහන් කරනවා. මේ ආකාරයට දේශපාලන අතපෙවීම මත පත්වීම ලබන්නේ බොහෝ විට නිසි සුදුසුකම් නොමැති පිරිස්. ඒ අනුව උදාහරණයක් විදිහට ගුරුවරයෙක් මෙවැනි පත්වීමක් ලැබුවොත් එය ඍජුවම බලපාන්නේ ශිෂ්‍යයන්ට. මීට අමතරව මෙවැනි පත්වීම නිසා පීඩනයට ලක්වන පිරිසක් තමයි දේශපාලනික පත්වීම මත පත් වූ නිලධාරීන් යටතේ සේවය කරනු ලබන සේවකයන්. එවැනි නිලධාරීන්ගේ බලපෑම නිසා ඔවුන්ට තෘප්තිමත්ව ඔවුන්ගේ සේවාව සිදු කරන්න ලැබෙන්නේ නැහැ. තුන්වෙනි පාර්ශවයේ විදිහට මෙහි දක්වලා තියෙන්නේ සමවෘත්තිකයන්. සමවෘත්තිකයන්ද දේශපාලනීකරණය වූ පත්වීම නිසා බොහෝ අපහසුතාවයට පත් වෙනවා. සුදුසුකම් සහිත පුද්ගලයන්ට නිසි තැන නොලැබී වෙනත් පුද්ගලයන්ට එම අවස්ථාව ලැබීම නිසා සුදුසුකම් සහිත පිරිස් කලකිරීමට පත් වෙනවා. හතරවන පාර්ශවයේ වන්නේ ඉහළ නිලධාරීන්. ඉහළ නිලධාරීන් යටතේ මෙවැනි පත්වීම්ලාභියෙක් සේවය කරන විට එම ඉහළ නිලධාරීන්ට විවිධ පීඩන එල්ල වෙනවා. අවසානයේ මෙම බඳවා ගැනීම වලට සිදුවන දේශපාලනික අතපෙවීම් සමස්ත ප්‍රජාවටම බලපාන කරුණක් ලෙස දක්වන්න පුළුවන්. ගුරුපත්වීම් ලබා දීම දේශපාලනීකරණය වීම තුළින් වන බලපෑම. දේශපාලන සුදුසුකම් මත මදවා ගන්නා ලද ගුරුවරු සතුව බොහෝ විට පවතින්නේ අවම අධ්‍යාපන සුදුසුකම්. ඒ වගේම ඍජුවම අතීතයේදී ඔවුන් පාසල් පද්ධතියට එක් කරනු ලැබුවේ පූර්ණ සේවා ගුරු පුහුණුවක් හෝ ලබා නොදී. මෙසේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නොමැති ගුරුවරු නිසා පාසල් පද්ධතියට අනිසි ප්‍රතිවිපාක ඇතිවීම වළක්වා ගත නොහැකි. එසේම මෙසේ බඳවා ගන්නා ලද ඇතැම් ගුරුවරුන් තුළ පෞරුෂ සංවර්ධනයක් සිදු නොවී තිබීම විශාල ගැටලුවක්. පන්ති කාමරයේ සිසුවා ගුරුවරයා අනුකරණයට හා ආදර්ශයට ගැනීම නිසා ශිෂ්‍ය පෞරුෂයද හීන වීම වැළැක්විය නොහැකි. ඊළඟට දේශපාලන සුදුසුකම් මත පාසලට පැමිණෙන ඇතැම් ගුරුවරු හට ඉගෙනුම් ඉගැන්වීම සඳහා විෂයක් ලබා දීමේදී ගැටලු පැන නැගී ඇත. ඔවුන්ගේ පත්වීම විෂය ගැනීමේදී විෂය දැනුමින් සන්නද්ධ නොවීම නිසා ශිෂ්‍යයාගේ දැනුම කුසලතා හා සාධනයටද ඉන් බලපෑම් ඇති වෙනවා. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නොමැතිවීම හා විෂය දැනුම අඩුවීම නිසා මෙවැනි ගුරුවරුන්ගේ පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියද අසාර්ථක වීම වැළැක්විය නොහැකි. දිගින් දිගටම මා විස්තර කළ කාරණා නිසා අසාර්ථක වන ගුරුවරයා ශිෂ්‍යයන් තුළින් ප්‍රතික්ෂේප වීම බහුලව දක්නට ලැබෙන දෙයක්. පාසල තුළ ගැටලු පැන නැගීම හා වෘත්තීය ගුණාත්මක භාවය පිරිහීමට ලක්වන දේශපාලන සුදුසුකම් පමණක් පදනම් කරගෙන පත්වීම ලද ගුරුවරු නිසා සිදුවීම වැළැක්විය නොහැකි. ගුරුපදේශකවරුන් යනු ගුරුවරුන්ට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට මඟ පෙන්වන පුද්ගලයන්. එම තනතුරට දේශපාලන බලපෑම මත පුද්ගලයන් පත්වීම තුළින් දක්ෂතා හා සුදුසුකම් අඩු පුද්ගලයන් ශ්‍රේෂ්ඨයට පැමිණේ. එම පැමිණීම නිසා ගුරුවරුන්ට නිවැරදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම ඉගෙනුම් ආධාරක ගැන නිවැරදි අවබෝධයක් ලබා දිය නොහැකි වී ඇත. තවද ගුරු උපදේශකයාට වඩා සුදුසුකම් හා දක්ෂතා ඇති ගුරුවරුන් පාසල තුළ සිටිද්දී ඒ අය ගුරු උපදේශකයාට අවනත නොවේ. මේ තුලින් තනතුරේ ගරුත්වයද හැනුරට ලක්වේ. එවැනි ගුරු උපදේශකවරුන් ශ්‍රේෂ්ඨ රැඳී සිටීම හා තම පැවැත්ම සඳහා තමන්ට හිතවත් කණ්ඩායමක් ගොඩනගා ගනී. ඒ තුලින් දක්ෂයාට වඩා හිතවත්කමට තැන ලබා දෙයි. තවත් කරුණක් ලෙස ඔවුන්ගේ දේශපාලන මතවාද ශ්‍රේෂ්ඨය තුළ පතුරවමින් විරුද්ධ මතධරණ අය සමග ගැටුම් නැති කර ගැනීම දක්නට ලැබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නව විෂයමාලා හඳුන්වා දීමේදී ඒ පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීම හා පුහුණු කිරීමට අවශ්‍ය නිපුණතාවය ගුරු උපදේශකවරුන්ට නොමැති වීම නිසා බලාපොරොත්තු වූ අධ්‍යාපන අරමුණු නොවේ. එසේම තම දේශපාලන ශක්තිය යොදා ගනිමින් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් වලදී තම හිතවත් ගුරුවරුන්ට ප්‍රසිද්ධ පාසල් ලබා දෙන අතර මේ සඳහා විදුහල්පතිවරුන්ට බලපෑම් එල්ල කිරීම දක්නට ලැබේ. ඒත සඳහන් කළ අයුරින් අධ්‍යාපනයට හානි කර ලෙස දේශපාලනයේ මතක පත්වීම් ලද ගුරු උපදේශකවරුන් පද්ධතිය තුළ කටයුතු කරයි. මීළඟට අනිත් සේවාවන්ට දේශපාලනය මැදිහත් වීම බලමු. මෙහිදී දේශපාලන හිතවත්කම් මත විදුහල් ප්‍රතිපත්තියම් ලබා දීම තුළින් අධ්‍යාපනයට වන බලපෑම බැලීමේදී විදුහල්පති භූමිකාව පිළිබඳව දැනුම නොමැති බව හෝ අඩු බව නිසා එහි වගකීම් ඉටු කිරීමේදී අකාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. මේ නිසා අධ්‍යාපන චක්‍රලේඛ හෝ මුදල් රෙගුලාසි පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා පාසල්
පරිපාලනයේ අවුල් සහගත තත්ත්වයන් මුහුණ දෙනවා. ඒ වගේම යුක්තිය හා සාධාරණ වෙනුවෙන් අපක්ෂපාතී ඍජු තීරණ ගැනීමට දේශපාලන පත්වීම් ලද විදුහල්පතිවරයාට නොහැක. ඔහු සෑම විටම උත්සාහ කරන්නේ තමුන්ගේ තනතුර ලබා දුන් දේශපාලකයන් සතුටු කිරීම සඳහා. ඒ වගේම ප්‍රාදේශීය දේශපාලකයන්ගේ නොමනා බලපෑම් වලට නතු වීමට මෙවැනි දේශපාලන පත්වීම් ලද විදුහල්පතිවරයන්ට සිදු වෙනවා. විශේෂයෙන් නවක සිසුන් බඳවා ගැනීම වැනි ක්‍රියාවලදී සාධාරණ ඉටු නොවි දේශපාලකයාගේ අභිමතය ඉටු වෙනවා. ඒ වගේම විදුහල්පතිවරයාගේ පෞරුෂය පිළිබඳව උරුසිසු ඇතුළු පාසල් ප්‍රජාව තුළ වැරදි අවබෝධයක් ඇතිවීම දක්නට ලැබෙනවා. දේශපාලන පත්වීම් ලද විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කරන සිසුන් හා ගුරුවරුන් විදුහල්පති භූමිකාව යන දේශපාලකයන් අල්ලේ නැටවෙන රූකඩයක් මෙන්යයි වැරදි චිත්‍රයක් මවා ගන්නවා. එමගින් විදුහල්පතිවරයා කෙරෙහි ස්වභාවයෙන්ම ඇති යුතු ගෞරවය නැති ඒ පාසලේ යහපැවැත්මට බාධාවක් වනු ඇත. අවසාන ලෙස කියනවා නම් විදුහල්පතිවරයා අතින් යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වුණත් ඒ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු නොවේ. වැරදි නිවැරදි කිරීමක් හෝ වරදට දඬුවම් ලැබීම වූ දේශපාලන බලපෑම් මත වරද සාධාරණීකරණය කරනවා. මේ අනුව විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය නිසා ආතතියටපත් පාර්ශවයන්ට සාධාරණයක් ඉටු නොවේ. ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම දේශපාලනීකරණය වීම නිසා එය ප්‍රධාන වශයෙන් ආයතන ත්‍රිත්වයකට බලපානවා. පළමුවන ආයතනයේ ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය හඳුන්වන්න පුළුවන්. මෙහිදී ආධුනික ගුරු ශිෂ්‍යයින් පූර්ණකාලීනව පුහුණු කිරීම තමයි විද්‍යාපීඨ මගින් සිදුවන්නේ. ගුරු විද්‍යාලවල සිටින ගුරු අධ්‍යාපනඥයින් මගින් සිදුවන්නේ දැනට සේවයේදී සිටින පුහුණුවක් අවශ්‍ය පුහුණුවක් නොමැති ගුරුවරුන්ට සේවා කාලයක් තුළදී පුහුණුවක් ලබා දීම. ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන දැනට සේවයේදී සිටින ගුරුවරුන් තවදුරටත් අඛණ්ඩව සංවර්ධනය කිරීම සිදුවේ. මේ ආයතන තුනේම සිටින ගුරු අධ්‍යාපනඥ සේවයේ දේශපාලනීකරණය වූ පත්වීම නිසා නුසුදුසු පුද්ගලයන් මගින් පුහුණු වන ගුරුවරු තුළින් උසස් ගුණාත්මක භාවයක් අපේක්ෂා කරන්න නොහැකි වෙනවා. ඇත්ත වශයෙන්ම කිවහොත් රටේ අනාගත පරපුරට උගන්වන ගුරු පරම්පරාව පුහුණු වන්නේ නුසුදුසු පුද්ගලයන් යටතේ නම් පසුව ඕන් යටතේ ඉගෙන ගන්නා දරු පරපුර තුළින් උසස් තත්ත්වයක් අපේක්ෂා කරන්න නොහැකි වෙනවා. මේ නිසාම සෘජය හා වක්‍රව ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ අභියෝගයන්ට ලක්වීමට සිදු වෙනවා. ඒ වගේම තමයි විෂය පිළිබඳ ප්‍රවීණත්වයක් නොවීම නිසා උසස් තත්ත්වයේ විෂය මාලාවක් ගොඩනගා ගන්න නොහැකි වෙනවා. පරිපාලන සේවයට මෑත කාලයේදී දහා අතින් ලබා දීම හා වැඩබල තන්ත්‍ර දායකතාවයට හා කාර්යක්ෂමතාවයට ඍණාත්මක බලපෑම් ඇති කරනවා. ඒ වගේම එයින් පත්වන අදක්ෂ පරිපාලකයින් නිසා රට බලාපොරොත්තු වෙන ඉලක්කගත සංවර්ධන අරමුණු කරා ළඟා වීමට නොහැකි තත්ත්වයට පත් වෙනවා. තවද නවක නිලධාරීන් ස්ථානගත කිරීමේදී ස්ථාන මාරුවීම් කිරීමේදී හා පළාත් රාජ්‍ය සේවයට උදාහැරීමේදී ඍජුවම ඇතිවන දේශපාලන බලපෑම් නිසා දීර්ඝ කාලයක් තිස්සේ දුෂ්කර සේවයේදී සිටින නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදු වී තිබෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළින්ම පවතින අධ්‍යාපන පරිපාලන සේවය දේශපාලනීකරණය වීම සමස්ත අධ්‍යාපන පද්ධතියටම වැරදි පූර්වාදර්ශයක් ලබා දෙනවා වගේම එහි ගුණාත්මක භාවය පිරිහීමටත් හේතු වෙනවා. සාරාංශයක් වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රාකාරව රජයේ නිලධාරියන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත හෝ එය විසින් බලය අභිනියෝජනය කර ඇති ආයතන වෙත පැවරී තිබෙනවා. ඒ වගේම රජයේ සේවයේ අනුමත සෑම සේවාවකටම සේවා ව්‍යවස්ථාවක් වගේම එම සේවාවන්ගෙන් පරිබාහිර වන්නා වූ අනුමත සෑම තනතුරකටම බඳවා ගැනීමේ පටිපාටියක් තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධ ඉහත සාකච්ඡා කළ සේවාවන් පහට නියමිත සේවා ව්‍යවස්ථාවන් හා බඳවා ගැනීමේ පටිපාටින් තිබෙනවා. එහෙත් එම නියමිත බඳවා ගැනීමේ පටිපාටින් පරිබාහිරව විවිධාකාරයේ දේශපාලනික බලපෑම් මත බඳවා ගැනීම උසස් වීම සිදු කරන අවස්ථා අතීතයේ සිටම දකින්නට ලැබෙනවා. මෙසේ සිදුවීම කලින් සාකච්ඡා කළ ආකාරයට මුළු මහත් අධ්‍යාපන පද්ධතියටම මහත් බලපෑමක් සිදු කරනවා. ශිෂ්‍යයන් ඉහළ නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ඍජුවම සමස්ත ප්‍රජාවටම වක්‍ර ලෙසක් ගිහි බලපෑම සිදු වෙනවා. රටක අනාගතය හා සංවර්ධනය තීරණය වන්නේම රටේ අධ්‍යාපනය මූලික කරගෙන යන්න අපගේ හැඟීමයි. සංවර්ධිත බොහෝ රටවල් එම සංවර්ධිත තත්ත්වය කරා එළඹ තිබෙන්නේ දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවය මත
කලින් කලට වෙනස් නොකරන ස්ථීර අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුලින් එම නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධ සේවා සඳහා සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ නිසි පටිපාටින් තිබෙන්නේ ඉන් පරිබාහිරව සිදුවන දේශපාලනික මැදිහත් වීම විවාදිතයක් බවට පත් වී තිබෙනවා. මේ දේශපාලන මැදිහත් වීම වලින් තොරව නියමිත සුදුසුකම් සහිත පුද්ගලයන් නිසි ක්‍රමවේදයට අනුව බඳවා ගැනීම, නියමිත සේවා කොන්දේසි හා උසස් කිරීමේ ක්‍රමවේද අනුගමනය කිරීම, අනුමත සේවක සංඛ්‍යාව බඳවා ගැනීමේ තරඟ විභාගවලදී ලිඛිත හා සම්මුඛ පරීක්ෂණවල අනියමිත සිදුවන අක්‍රමිකතා වැළැක්වීම, ස්ථාන මාරුවීම් දේශපාලන මැදිහත් වීමෙන් තොරව නිසි ක්‍රමවේදයට අනුව සිදු කිරීම යන කරුණු මගින් මෙම අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩේමට හැකි වේවි යන්න 20T අපගේ කණ්ඩායමේ අදහසයි. ස්තුතියි සියලු දෙනාටම. ස්තුතියි ස්ලයිඩ් වල මුලට යන්න. අපව ඩිස්ප්ලේ කරන්න කාලය විනාඩි 9ක් වැඩිපුර අරගෙන තියෙනවා. හොඳයි ප්ලේ කරන්න. කණ්ඩායමේ කැමති කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් සරල ප්‍රශ්නයක් අහන්නේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිලධාරීන් බඳවා ගැනීමේදී දේශපාලනීකරණය වීම නතර කිරීම සඳහා ඔබ කරන යෝජනාව මොකක්ද? සර් මෙතනදී මම යෝජනා කරන අපේ කණ්ඩායමක් විදිහට අපි යෝජනා කරනවා සර් පැහැදිලි සේවා ව්‍යවස්ථාවන් තියෙනවනේ මේ සෑම සේවයකටම. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විධිමත් විදියට මේ සේවා ව්‍යවස්ථාවට ප්‍රකාරවම පමණක් බඳවා ගත්තා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ සර්. ඒක පැහැදිලිවම ඒකට ප්‍රතිපාදන දීලා තියෙනවා සර් සේවා ව්‍යවස්ථාවල. එතකොට විදුහල්පතිවරු හැටියට ඔබ එකඟද විදුහල්පති ගුරුවරු හැටියට ඉන්නේ නැතිව ඍජුවම විභාග වලින් නිලධාරීන් විදුහල්පතිවරු හැටියට ඉහළ පාසල් වලට පත් කරන එක සේවා ව්‍යවස්ථාවට මම හිතන්නේ පටහැනි නැහැ කියලා දැනට තියෙන එක අනුව ලංකාවේ විදුහල්පති සේවයට සේවා ව්‍යවස්ථාවන් කියන්නේ විදුහල්පති සේවයට බඳවා ගැනීම කරන්නේ සීමිත පදනමක් මත විතරයි. ඔතන ලංකාවේ දක්ෂම ගුරුවරු සමහරක්ට විදුහල්පතිවරු නොවෙන්න පුළුවන් නේ. මං අහන්නේ ඒ වගේ දේවල් වෙනස් කරන්න යෑම නිසාද දේශපාලනීකරණය වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් ඒකට වෙන විකල්පයක් තියෙනවද? ඔබේ යෝජනාව මොකක්ද? දැනට නැති වෙන්න පුළුවන්. ඉදිරියට ඔබ හිතන්නේ මොකක්ද ඒ කියන්නේ? මම නම් හිතන්නේ සර් දැන් ඔතන මේ ගුරු සේවයේ දැන් ගුරු විදුහල්පති සේවයේ ව්‍යවස්ථාවේ කියනවා අවුරුදු ගානක ගුරු සේවයේ පළපුරුද්ද දෙන්නේ විදුහල්පති සේවයට එන්නේ. එතකොට එතන තරඟ විභාගකින් කිසියම් පරීක්ෂණ ඒකයි සම්මුඛ සම්මුඛ පරීක්ෂණ ඔය කියන කීපයකින් පෙරිලා එන්නේ. එතකොට සර් දැන් අර ඔතන විදේශපාලන මැදිහත් වීම වෙනස වැඩ බලන විදුහල්පතිවරු පත් කරලා ටික කාලයක් එයාට ඉන්න දීලා ඊට පස්සේ ඒ අයව නිස්තිර කරන්නේ දැන් කාඩර් එකක් කියන්නේ ප්‍රමාණයක් තියෙනවනේ සර්. එතකොට අර සුදුසුකම් වලින් එන විදුහල්පතිවරුන්ට එන්න විදියක් නැති වෙනවා. අර කාඩර් එක පිරලා තියෙනවා සර් අර අයගෙන්. එතකොට වෙන්නේ අර හරි විදියට ඇවිල්ලා අභිමාණයෙන් වැඩ කරන්න බැරි වෙනවා. ඉන්න හරි විදියට ආපු අයටත් තමන්ගේ තනතුර පිළිබඳ තියෙන අභිමානය අර ස්වාධීනත්වයේ සියල්ලම ඔය දේශපාලන මැදිහත් වීමත් එක්ක මේ නැති වෙලා යනවා සර්. දැන් ඔතන ගොඩක්ම ගැටලුව වෙන්නේ ඔය ඔහොම එන විදුහල්පතිවරයාට අර දේශපාලන බලාධිකාරිය කියන හැමදේම කරන්න සිද්ධ වෙනවා. එතකොට අර පාසලේ තියෙන ස්වාධීනත්වයේ ස්වාධීනව තීරණ ගැනීම, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, ඒ කියන සියලුම දේවල් පිරිහෙන්න පුළුවන් නිසා අපි යෝජනා කරන්නේ ඒ අර විද්වත් කමිටුවක් නිසා සේවා ව්‍යවස්ථාවක් හදන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවනේ. එතකොට ඒ හදන සේවා ව්‍යවස්ථාවක් සාමාන්‍යයෙන් මං අහන්නේ ඔක නෙමෙයි. දේශපාලනික හරි කියමුකෝ. ඒකනේ දේශපාලනික තවත් එකක් තියෙනවනේ. පාසලක ගුරුවරයෙක් හැටියට වැඩ නොකරපු පිරිසකට විභාගකින් එන්න පුළුවන් විදුහල්පති සේවයට ඉහළ පාසල් වල. එහෙම එකක් තියෙනවනේ. ගුරු සේවය ඉන්න ඕනේ නැහැ. සේවය පුළුවන්. පරිපාලන සේවයට පුළුවන්. ඒක මොකද? ඔව් සර් කියන දැන් සර් ඔතන කියන එක වගේම තියෙනවා සර්. උදාහරණ කියන්න පුළුවන් කෙලින්ම විවෘත විභාගයකින් මේ ප්‍රශ්නට උත්තරය ඕනේ මට. මං අහන්නේ
එහෙම බඳවා ගැනීම වගේ දේවල් තියෙනවා නම් ඒකට දෙන විකල්ප යෝජනාව මොකක්ද? අපිට පුළුවන් සර් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී යාගේ ඒ හැකියාවන් තියෙනවද කියලා මනින්න. දැන් අර විභාගයෙන් සමත් වුණා දැන් ඉස්සර නම් මේ විභාගේ සමත් වුණාම විතරනේ ගන්න. දැන් එහෙම නෙවෙයි සම්මුඛ පරීක්ෂණ කීපයකට ගිහිල්ලා යන්නේ. මම හිතන්නේ සම්මුඛ පරීක්ෂණ වලින් මනින්න පුළුවන් ඒ අයගේ හැකියාව කුසලතාවය කියන එක මනින්න පුළුවන්. අර අත්දැකීම්ම අඩු එවැනි පිරිසක් සම්බන්ධ වෙනකොට අපිට ඒගොල්ලන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් වඩාත් හොඳම දේ තමයි ඔවුන් පද්ධතියට එකතු වෙන්න කලින් ඔවුන්ට පූර්ව සේවා පුහුණුවක් සහ ඒ ප්‍රායෝගික අත්දැකීම ලබා ගන්න අවස්ථාවක් සලසන එක. හොඳයි. අධ්‍යාපන පරිපාලන සේවයෙන් ආවොත් විදුහල්පති සේවයට කවුරු හරි ඔවුන්ට දෙන්න පුළුවන් ද අවුරුදු 5ක ගුරුවරයෙකුට තියෙන අත්දැකීම පූර්ව සේවා පුහුණුවකින්? දෙන්න ගැටලු ඒක දෙන්න අපහසුයි. නමුත් ඔවුන්ගේ මූලික සුදුසුකම් එක්ක පූර්ව සේවා පුහුණුවක් යම් තරමක හරි ප්‍රතිකර්මයක් වෙයි. ඔවුන් කිසිදු පූර්ව සේවා පුහුණුවක් නැතුව ආයතනගත වෙනවට වඩා කියන එකයි අපේ අදහස. හොඳයි. බොහොම ස්තුතියි. හොඳ ප්‍රසන්ටේෂන් එකක්. බොහොම ස්තුතියි. කාලය තමයි ටිකක් වැඩියෙන් ගත්තේ. හරි. අපි ඊළඟ කණ්ඩායමට යමු. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අපි 21 වෙනි කණ්ඩායම U අද අපිට ලැබිලා තියෙන මාතෘකාව වෙන්නේ කනිෂ්ඨ ද්විතීක මට්ටමේ ඇදහැරීමේ ප්‍රතිශතය වැඩිවීම යන්න. මොකද්ද මේ කනිෂ්ඨ ද්විතීක මට්ටම කියන්නේ? වයස අවුරුදු 11 14 අතර ඉගෙන ගන්න දරුවෝ. එහෙමත් නැත්නම් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති පාරාසයේ ඉගෙන ගන්න දරුවෝ. මොකද මේ පාසල නැදහැලීම කියලා කියන්නේ? පාසලේ නැදහැලීම කියලා කියන්නේ ඒ වයස් කාණ්ඩයට අයිති දරුවන් පාසල්ගත වීමේ ප්‍රවණතාවය අඩු වීම. එහෙමත් නැත්නම් ඒකම අපි හඳුනනවා පාසලින් ඇදහැලීම වැඩි වීම කියලා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් අලුත් පාසලකට එසේත් නැත්නම් අලුත් ඉගෙනුම් පද්ධතියකට මුහුණ දෙන දරුවා ආයෙත් නැවතත් අවුරුදු 14 දී විවිධාකාර හෝමෝනමය බලපෑම් වලට දැඩිසේ ලක් වෙන අවධියක් වෙනවා. මේ අනුව බලනකොට විවිධාකාර හේතුන් නිසා මේ වයස් කාණ්ඩයේ පසුවන දරුවන් පාසල්ගත වීම අඩුයි. එහෙම නැත්නම් පාසලින් ඇදහැලීම වැඩි. දරුවන් පාසලෙන් ඇදහැලීමට ගැටලුව අතීතයේ සිට මේ දක්වාම පැවති ගැටලුවක්. පළවෙනි වගුවෙන් අපිට පෙන්වා දෙනවා 1991 වර්ෂයේ වන විට 1,26,858ක ඇදහැලීමක් තිබිලා තියෙනවා දරුවන් පාසල් 8 ශ්‍රේණිය දක්වා මට්ටම. දෙවන වගුවෙන් අපිට පැහැදිලි වෙනවා ලංකාව පුරාම සෑම දිස්ත්‍රික්කයකම ඇදහැලීම සිදුවන බව. මෙතනදී වැඩිම ඇදහැලීමක් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ 11.96. තුන්වන වගුවේ 2018 වර්ෂයේදී මෙම ප්‍රතිශතය 9.99 දක්වා පවතින බවත් තවමත් මේ ගැටලුව අඩු වෙමින් පවතින ගැටලුවක් බව පෙන්වා දෙයි. රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනය මගින් ගුණයෙන් නැණයෙන් බලයෙන් පොහොසත් මානව හිතවාදී හැඟීමෙන් යුත් දරුවන් බිහි කිරීම නිර්මාණශීලී දරුවන් බිහි කිරීම අධ්‍යාපනයේ පරමාර්ථයක්. නමුත් ඒ සඳහා අපි ළමුන් විධිමත් අධ්‍යාපනයේ තුල රඳවා ගන්න ඕනේ. මේ පෙර සඳහන් කළ පරිදි එක් වර්ෂවල දිස්ත්‍රික්කවල ඒ දත්ත අනුව අපිට පෙනී යනවා කනිෂ්ඨ ද්විතීක මට්ටමින් සිසුන් ඇදහැලීම සිදු වෙනවා. ඒ නිසා අපිට හේතු සොයා බලන්න ඕනේ. විශේෂයෙන්ම ළමුන් පාසලෙන් ඇදහැලීම සම්බන්ධව ශාරීරික මානසික වශයෙන් ළමුන් තුළ අභ්‍යන්තර වශයෙන් බලපාන අභ්‍යන්තර සාධක පිළිබඳව පාසලෙන් නිවසින් විෂයමාලා වැනි ළමයාට සම්බන්ධව බාහිර වශයෙන් බලපාන බාහිර සාධක පිළිබඳව කරුණු සොයා බැලීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා. අපි බලමු මොනවද මේ අභ්‍යන්තර සාධක සහ
බාහිර සාධක කියන. කනිෂ්ඨ ද්විතීක අංශයේ ශිෂ්‍යා කෙරෙහි බලපාන සාධක කොටස් දෙකක් ලෙස අපි නම් කරනු ලැබුවා. ඉන් අභ්‍යන්තර ලෙස දරුවාගේ හේතු හඳුන්වා දෙන ප්‍රාථමික අධ්‍යාපනයේ මනාව අභ්‍යන්තර හොඳ පෞරුෂ වර්ධනයක් එසේ අභ්‍යන්තර ශක්තිය විවිධ මානසික ගැටලුවට බලපාන කලින් ගෲප් එකේදී ඔච්චර ඔක හයිලයිට් උනේ නම් ශාරීරික ප්‍රශ්න ඇහුවේ අපිට කන්නැසීමෙන් හෝ මගේ පාසල ඉදිරිපත් කිරීමේදී නම් අවයව කියලා. ඉතින් ඒක එතන ප්‍රතිභාවයට පත්ගේ සමාජයට ලක් වෙන්න පුළුවන්. මෙයා දැන් තියෙන්නේ කණ්ඩායමට ගියේ මෙයා තනියම ලොක්ක වෙන්න. අසල හැරෙනා අපේ කණ්ඩායමේ අදහසයි. දරුවෙක් පාසලෙන් ඇදහැරීම පිළිබඳව බාහිර සාධක ඒ කියන්නේ බාහිර දරුවෙක් පාසලෙන් ඇදහැරීම ළමයට තියෙන ආර්ථික අපහසුතා පාසල සමහර වෙලාවට වීදි දරුවෝ එහෙම ගොඩක් මේ අධ්‍යාපනය සඳහා මේ පවුලේ මේ දෙක එකට බැඳෙනවා.
තුලනේ දරුවන් ඒ සඳහා යොමු වෙනවා මිසක් අධ්‍යාපනයේ ක්‍රමක්‍රමයෙන් මගහැරෙන ඒ වගේම දරුවන් පාසලේදී සාමූහිකව ක්‍රියාත්මක වෙනවා කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා තම සමාජ කණ්ඩායම් සමග නිරත වෙනවා ඒ සියලු දේ නොමැති වීම තුලින් සිසුන් අධ්‍යාපනයේ අතරමඟදී මගහැරීමේ තත්ත්වයක් උදා වී තියෙනවා. කනිෂ්ඨ ද්විතීකාංශයේ දරුවන්ගේ ඇදහැරීම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී වැදගත්ම අවස්ථාවක් වෙන්නේ මේ ඇදහැලෙන්නන්ට ඇදහැලීම පාසලේ බලපාන්නේ කුමන ආකාරයකටද යන්න අපි කරුණු කීපයක් ඔස්සේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කරුණ නිදහස් අධ්‍යාපනයේ රටේ සංවර්ධනයට දායකත්වයක් ලැබීම, උසස් අධ්‍යාපනයට ප්‍රවේශය නොමැතිකම, උසස් ජීවන තත්ත්වයක් නොලැබීම, දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්, නීතිමය ගැටලු වලට ලක්වීම, මානසික අවපීඩනය, අනපේක්ෂිත ගැබ් ගැනීම, නිදහස නොමැතිකම. මෙන්න මේ කරුණු සුවිශේෂී වශයෙන් අපි හඳුනාගත්තා පාසලට සිසුන් ඇදහැලීමෙන් ඇදහැලෙන්නන්ට බලපාන කරුණු වශයෙන්. මේ නිසා මෙන්න මේවැනි තත්ත්වයන් උදා වීමේ හැකියාව තිබෙනවා මේ දරුවන්ට. දශක ගණනාවක් තිස්සේ ප්‍රබල ගැටලුවක්ව පවතින මේ කනිෂ්ඨ ද්විතීක මට්ටමේ ඇදහැලීමේ ප්‍රතිශතය වැඩිවීම ඇත්තටම අපේ රටේ තවමත් නොවිසඳුණු විවාදිතයක් නිසා ඒ විසඳීම සඳහා පහත් සඳහන් යෝජනා අපට ඉදිරිපත් කරන්න පුළුවන්. එතෙන්දී විශේෂයෙන්ම විවිධ රජයන් මගින් විවිධ අවස්ථාවලදී හඳුන්වා දී ඇති දශක ගණනාවක් තිස්සේ හඳුන්වා දී ඇති අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය උපරිම අයුරින් බලාත්මක කිරීම. අපි සියලු දෙනාම දන්නවා 1931 අංක 1931 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත 1997 ජනාධිපති කාර්යසාධක බලකාය ඉදිරිපත් කරපු විශේෂ පාර්ලිමේන්තු පනත ඒ වගේම 2015 අංක 1 දරන අධ්‍යාපන පනත මේ පනත් මගින් අවුරුදු 5 සිට 14 දක්වාත් ඒ වගේම 5 සිට 16 දක්වාත් දරුවන්ගේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පාසලට කැඳවිය යුතුයි කියන රෙගුලාසි නීති පනවලා තිබුණා. ඒවා බලාත්මක කරන්න ඕන. ඒ වගේම සැමට අධ්‍යාපන අවස්ථා සැලසෙන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වගේ බලගැන්වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් වුණා දරුවන්ට උචිත තාක්ෂණික පහසුකම් හා දැනුම ලබා දීම මගින් දරුවන්ට මේ දරුවන් පාසලෙන් ඇදහැරීමේ ප්‍රතිශතය අපට අවම කරගන්න පුළුවන්. ඒ වගේම ළඟම පාසල හොඳම පාසල වගේ ව්‍යාපෘති මගින් දරුවන්ට ලබා දී ඇති භෞතික පහසුකම් ඒ පහසුකම් ලැබිය යුතු ඒ දරුවන්ටම නිසි අයුරින් ලැබීම සඳහා කටයුතු කිරීම. ඒ වගේම තමයි විශේෂයෙන්ම කනිෂ්ඨ ද්විතීක මට්ටමේ දරුවන්ට සුදුසු උපදේශන සේවා ලබා දීමත් එක යෝජනාවක් විදිහට අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම දරුවන් පිළිබඳ විශේෂයෙන්ම ගුරුවරුන් ස්ථානීය දෙමව්පියන් වශයෙන් කටයුතු කරන අතරේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම බලධාරීන් දරුවන් පිළිබඳ සාකල්‍යවාදී ප්‍රවේශයකින් කටයුතු කිරීම තුළින් මම හිතනවා මේ කනිෂ්ඨ ද්විතීක මට්ටමේ ඇදහැලීමේ ප්‍රතිශතය අපේ කණ්ඩායමේ යෝජනා විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ස්ලයිඩ් වල මුලට යන්න. දාන්න යන්න විදියට අත්මු කරන්න. සිංහල අකුරු හදාගන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔබෙන්. ඇත්තටම මේ වෙනකොට සැලකිය යුතු මට්ටමේ එවැනි තත්ත්වයක් රටේ තියෙනවද? සැලකිය යුතු තත්ත්වයක් මේ වෙනකොට තියෙන ක්‍රියාවලියත් එක්ක අඩු වෙමින් පවතිනවා කියන අදහස තමයි තියෙන්නේ. නමුත් 2020 සහ 21 වර්ෂයේ මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් සමග ඉදිරියේදී ඇදහිීමේ මට්ටම වැඩි වෙන්න පුළුවන් කියන අදහසක් අපිට තුළ තියෙනවා. මොකද සිසුන් අත්දැකීමෙන් දැනට හැංගී ගිහින් තිනවා පහසුකම් නොමැති සිසුන් අධ්‍යාපනයෙන් පහළ මට්ටමකට යගෙන මේ පහළ මට්ටමකට යනවා කියන එක තමයි දැනට අපිට තේරෙන විදියට කියන්න තියෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. අපි ඊළඟ කණ්ඩායමට යමු. මේ කණ්ඩායමේ සිංහල අකුරු හදාගන්න ප්‍රසන්ටේෂන් එකේ ඒක වැදගත්.
හොඳයි. සුබ දහවලක් තෙරුවන් සරණයි. අංක 22 වේ කණ්ඩායමට ලැබී ඇති මාතෘකාව උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීම අවස්ථාව අඩු වීම නූතන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමේ අවස්ථාව අඩු වීමටම සැබෑ මූලික හේතුව අද කාලීන විවාදිතයක් හැටියට පැනනගී තිබෙනවා. මේ විවාදිතයක් වන්නේම අනාගත පරපුර මානව අයිතිවාසිකමක් ලෙස අපේක්ෂාවෙන් සිටින මෙම උසස් අධ්‍යාපනය සමාජ පාලන තන්ත්‍රයේ විසින් මෙහිදී සමාජ පාලන තන්ත්‍රය කියලා අපි කතා කරගත්තේ මූලිකවම සමාජ වගකීමේ යුක්ත පිරිසක් ඉන්නවා. දේශපාලන අධිකාරිය, කෘතිකයන්, ඒ වගේම ගුරුවරුන්, දෙමාපියන් මේ සමාජ පාලන තන්ත්‍රයේ විසින් තම සමාජ වගකීම ඉටු වුණොත් පමණයි මෙම විවාදිතයෙන් මිදෙන්නේ. නමුත් මේ වගවීම ඉටු නොවන නිසා අදටත් මේ සමාජ විවාදිතයක් හැටියට අනාගත පරපුර හමුවේ පවතින මූලික අවස්ථාවක් කියලා සිහිපත් කරන්න පුළුවන්. උසස් අධ්‍යාපන ආයතන වලට ප්‍රවේශ වීමේ අවස්ථා අඩු බව යන විවාදිතය යටතේ අප කරුණු දක්වන්නේ ඊළඟට අපි උසස් අධ්‍යාපන අරමුණු පිළිබඳ අවධානය යොමු කරනවා. උසස් අධ්‍යාපන අරමුණු රාශියක් පෙළ ගැහිලා තියෙනවා. ඒවා අතරින් ඉතා සුවිශේෂ වූ අරමුණු කීපයක් මේ වෙලාවේදී අපේ සාකච්ඡාවට බඳුන් වුණා. උසස් අධ්‍යාපනයේ අරමුණු හා අන්තර්ගතය පටු කිරීමකින් තොරව රටේ සමාජ හා සංස්කෘතික අවශ්‍යතාද වෙළඳපොළ ඉල්ලුම අතරද නිවැරදි තුල්‍යතාවක් පවත්වා ගැනීම ඒ අතරින් සුවිශේෂයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කිරීමේ අරමුණ ඇතිව සියලුම උසස් අධ්‍යාපන ආයතන